ශනිදා කරලිය. වෙලා උදේ 8යි විනාඩි 6යි සෙනසුරාදාවේ අපේ සුපුරුදු මුණගැසීම ශනිදා කරලියෙන් විවිධ සෞන්දර්යාත්මක ඉසව් පිළිබඳව බොහොම සරල කතා බහක් වෙනුවෙන් අපි අදත් ශනිදා කරලිය මේ විදිහට පිළියෙල කරගන්නේ. අද තිදෙනෙක් මේ වැඩසටහනට සහභාගී වෙනවා. කෙනෙක් ප්‍රකට අධ්‍යක්ෂවරයෙක් නමින් අශෝක හඳගම, අනෙක් කෙනා ප්‍රකට නළුවෙක්, ඔහු සෞම්‍ය ලියනගේ ප්‍රකට සහ සම්මානීය සංගීත අධ්‍යක්ෂ චින්තක ජයකොඩි. මේ තිදෙනා අද අපි ආරාධනා කළේ මොකටද? මුලින්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා වැඩසටහනට. ආයුබෝවන්. මේ තිදෙනාම එකතු වෙන එක නිර්මාණයක් එළමෙන සිකුරාදාවේ ඔබට දැක බලා ගැනීමේ අවස්ථාව තිබෙනවා. අශෝක හඳගම ලංකාවේ පුංචි තිරේ වේදිකාවේ සහ සිනමාවේ විවිධ නිර්මාණ කරමින් පෙරට යන නිර්මාණකරුවෙක්. හැබැයි අවුරුදු 31කට පස්සේ අපිට ඔහුව වේදිකාවේදී දකින්නට ලැබෙනවා. ඒ නිසා එය නිමිත්ත කොට ගනිමින් අද ශනිදා කරලිය අපි ඉදිරියට ගෙනියන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. අවුරුදු 31කට පස්සේ ආපහු මතක් වෙනවා ඔබට වේදිකාව. මොකද එහෙමයි, අවුරුදු 31ක් තිස්සේ වේදිකාව අමතක වෙලා හිටියා නෙවෙයි. වේදිකාව නිතර මතක් වුණා. වේදිකාවත් එක්ක කිසියම් ආකාරයක සම්බන්ධකම් පැවැත්තුවා. නමුත් වේදිකා නාට්‍යයක් කරන්නට අවකාශය, කාලය ලැබුණේ නැහැ. ඒ හින්දා ටිකක් කල්බලාගෙන ඉන්න වුණා අවුරුදු 30 ගාණක් තිස්සේ මේ අවස්ථාව සහ කාලය ලැබෙනකන්. ඇත්තටම කියනවා නම් කාරණා කීපයක් හින්ද. එකක්, මම රැකියාවේ කටයුතු වල හිර වෙලා හිටියා. අනිත් එක, මගේ අවධානය වැඩියෙන්ම යොමු වෙලා තිබ්බේ සිනමාවට. ඒ හින්දා මේ කාලේ හොයාගන්න අමාරු වුණා. කාලේ හොයාගන්නවටත් වඩා අපිට මාඝාත නාට්‍ය නිෂ්පාදනය කරේ 1989 අවුරුද්දේ. 89 අවුරුද්දේ ඉඳන් ඊළඟට උදා වෙන්නේ 90 දශකයේ. 90 දශකයේ කියන්නේ මේ ලෝකයේත් ලංකාවෙත් විශාල මේ වෙනස්කම් සිද්ධ වෙච්ච වෙන්න ආරම්භ වුණ දශකයක්. ඒ දශකයේ වෙච්ච සිදුවීම් මේ දශකයත් ඒ දශකයේ ආරම්භමත් එක්ක ලංකාවේ සිද්ධ වෙන්න පටන් ගත්ත දේශපාලනික වෙනස්කම්, සමාජීය වෙනස්කම් වගේ දේවල් ග්‍රහණය කරගෙන අලුත් ආකාරයක, අලුත් ආකෘතියක, අලුත් රංග ශෛලියක වගේ නාට්‍යයක් කරන්න සෑහෙන කාලයක් තිස්සේ කල් බලන්න සිද්ධ වුණා. ඒ කාලය ඇතුළත ලංකාවේ නාට්‍ය පවත්වාගෙන ආපු තරුණ නාට්‍යකරුවන් තමන්ගේ අත්හදා බැලීම් කරමින් හිටියා. ඒවා අධ්‍යයනය කරමින් ඉඳලා තමයි අවුරුදු ගානකට පස්සේ මේ වේදිකා නාට්‍යයක් කරන්න හිතුනේ. මතනේ ඒ වගේම තමයි මේ සෞම්‍ය ලියනගෙත් සෑහෙන කාලයකට පස්සේ අපි දකින්නේ මේ වේදිකා නාට්‍යයක ඉන්නවා. මතන වේදිකාව විතර නෙමෙයි, මේ අර පොලිම නැත්තම් සිනමාවෙත් මං හිතන්නේ අපිට එහෙම දකින්න ලැබෙන්නේ නැහැ ඔබව. ඔව්, ඔබ නිවැරදි. ඔබේ නිරීක්ෂණය හඳගම මහත්මයා කිව්වා වගේම මේ විවිධ හේතු කාරණා බලපෑවා මේ පසුගිය කාලය තුල මේ වේදිකාවේ සහ සිනමාවේ වැඩ නොකරන්නට. සිනමාවේ යම් අවස්ථා කීපයකදී වැඩ සිද්ධ වුණා. මම සම්බන්ධ වුණා සිනමා කෘතියකට දෙකකට. නමුත් අවාසනාවකට ආර්ථික මේ ගැටලු සහ මේ නිෂ්පාදන පිරිවැය දරා ගැනීමේ ගැටලු නිසා බොහෝ නිෂ්පාදකින් සහ නාට්‍ය මේ සිනමා අධ්‍යක්ෂකවරුන් Tamanගේ මේ සිනමා කෘති භාගයට නිම කළා තිබෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මම දැන් අවුරුද්දකට දෙකකට කලිනුත් සිනමා කෘතියකට සම්බන්ධ වුණා. තව සිනමා කෘති කීපයක් පිළිබඳව සාකච්ඡා කරා, පිටපත් කියෙව්වා, මූලික වැඩ කටයුතු සම්පාදනය කළා. නමුත් ඒවා ව්‍යාපෘති හැටියට පරිපූර්ණත්වයට පත්තුන් නැහැ. ඒකට බලපාන ගොඩාක් සාධක තියෙනවා. මං හිතන්නේ රටේ තියෙන ආර්ථික තත්ත්වයන් සහ විවිධ හේතු කාරණා නිසා. ඉතින් නමුත් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ සිනමා කෘතියකට හෝ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙනවට වඩා වෙන බරපතල කැපකිරීමක් සහ කාලයක් වෙන් කළ යුතු සජීව මේ මාධ්‍යයක්. ඉතින් ඒ සඳහා පූර්ණව කැපවීම සඳහා කෙනෙකුට අවශ්‍යයි සෑහෙන කාලයක්.
ඉතින් පසුගිය කාලය තුළ මම වේදිකාවේ නොපෙනුනාට නාට්‍යාරංග කලාව මේ හඳගම අයියා කිව්වා වගේම මේ නාට්‍යාරංග කලාවෙන් ඈත් වෙලා හිටියේ නෑ. ඉතාම අවියෝජනීයව සක්‍රියව ඒ විෂය ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරමින් හිටියා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට. තවත් පිරිසකට මේ අධ්‍යයන කටයුතු සඳහා පහසුකම් සලසමින් වෙනත් විශ්වවිද්‍යාල සහ විදේශ විශ්වවිද්‍යාල සමග පර්යේෂණ කටයුතු කරමින් මගේ වෘත්තියට අදාළව මේ විෂය ක්ෂේත්‍රයේම තමයි වැඩ කරමින් හිටියේ. නමුත් තිරෙන් පිටුපස්සේ ගොඩක් තැන්වලදී අපි දකින්නේ මේ බොහෝ පිරිස තිරේ ඉදිරිපිට ඉන්නවා. මේ තිරේ පසුපස පිරිස අපි දකින්නේ නැහනේ. මන්දනේ ඔබ එක පැත්තකින් රංගදරයෙක් හැටියට මේ තිරේ ඉදිරිපිට ඇවිල්ලා යමක් අරන් මේ කරමින් ඉන්නකොට තව තිරේ ඉස්සරහට එන්න බොහෝ දෙනෙක්ට ශක්තිය දුන්නා, දැනුම දුන්නා, අවබෝධය දුන්නා. අපි ඒ ගැනත් අවස්ථාව ලැබෙන පරිදි කතා කරමු. චින්තකරන් හැබැයි මේ ක්‍රියාකාරීව හිටියා සංගීත ක්ෂේත්‍රය ඇතුලේ. මන්දනේ ඔබ මෑත කාලේදී නම් බොහෝ විට මේ සිනමාව ඇතුලේ තමයි මේ කරමින් හිටියේ. දැන් සිනමාවෙන් වේදිකාවට එනවා කියන එක කොහොමද මේ එක එක්තරා විදියකින් කොහොමද අපි කියන්නේ රූපාන්තරණය වීමක්ද නැත්නම් මේ සංගීතය සපයනවා කියන දෙකම නිකන් එක වගේද? ඇත්තටම එහෙම නෙවෙයි උනේ. මම නාට්‍ය වලින් තමයි මං හිතන්නේ සිනමාවට සහ ඒ රූප මාධ්‍යයට සංගීතය භාවිතා කරන්න පටන් ගත්තේ මුලින්ම මේ නාට්‍ය වලින් කියන එක තමයි මතක මට. මේ ඔබෙන් ඇහුවේ මෑත කාලේදී ඔබ සිනමාවෙනේ හිටියේ. සිනමා නිර්මාණත් එක්ක ඉඳලා දැන් ආපහු එකපාරම වේදිකාවට එනකොට අර වැඩ කරමින් හිටියේ කාලයක් වැඩ කරමින් ඉඳලා ආපහු එනකොට වේදිකාවට. ඒ තත්ත්වය ඇත්තටම මම මේ සිනමාවේ වැඩ කරපු සහ මේ රූප මාධ්‍යත් එක්ක වැඩ කරපු අත්දැකීම් වලට වඩා වේදිකාවත් එක්ක වැඩ කරපු අත්දැකීම් වල මට ලැබිච්ච දේවල් සහ මේ අත්දැකීම් වලින් ලැබපු පෝෂණය ගොඩක් වැඩි කියලා මට හිතෙනවා. මොකද අපි මේ වෙන මාධ්‍යයන් එක්ක ඒ කියන්නේ ඇප්ලයිඩ් මාධ්‍යයන් වලදී සිනමාව හරි මේ මොකද වීඩියෝ තාක්ෂණය කියන්නේ මේ රූපත් එක්ක මියුසික් කරන එකයි සජීවීව අපි මුහු වෙමින් මියුසික් කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. මේ අරක එක පාරයි ප්‍රොඩක්ෂන් එක කරන්නේ. අපි හැමදාම අලුතින් ඒක නිර්මාණය වෙනවා. ඒක නිසා මම හිතන්නේ මේ චින්තා දැන් තියටර් එකේ අපි වැඩ කරනකොට ඔයා මියුසික් කම්පෝසර් වුණාට ඒක අර නළුවෙක් තමන්ගේ චරිත නිරූපණය සඳහා අවශ්‍ය කරන දේවල් අමුද්‍රව්‍ය හොයාගෙන ඒ මොහොතේ වේදිකාව මත ඒක ප්‍රගුණ කරනවා වගේම තමයි මේ සංගීතඥයත් ඒක එවෙලේ ප්‍රගුණ කරනවා නෙමෙයි. ඇත්තටම එවෙලේ තමයි අමුද්‍රව්‍ය සොයන්නේ සහ එවෙලේ තමන්ගේ නිර්මාණාත්මක ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඉතින් ඒක ගෙදර ඉඳලා ගෙඩි පිටින් හදාගෙන ඇවිල්ලා හෝ ස්ටුඩියෝ එක රෙකෝඩ් කරලා ගෙනල්ලා මේ වේදිකාවට අතාරිනවා වගේ ක්‍රියාවලියක් නෙමෙයි මම හිතන්නේ. ඔව් ඒකෙන් මං කියන්නේ මේ අදහස් කරන්නේ මේක මේ අලුත් වෙනවා. කරන්න අලුත් වෙන සමහර විවිධ මානයන් නැරෙනවා මේ සංගීතයේ විධි ක්‍රමයන් මේ රංගනයත් එක්ක බලද්දී. මම ඒක තමයි අදහස් කරන්නේ. ඔව් මොකද අපි අද කරන රන්ත්‍රු එක හෙට කරන රන්ත්‍රු එක අනිද්දා කරන රන්ත්‍රු එකත් එක්ක සංගීතඥයත් හැම වෙලාවෙම ඉන්නවා. එහෙම නැතුව ඒක සදා නිම කළ මේ සංරචනාවක් අරගෙන ඇවිල්ලා ඒක මේ නාට්‍යයට හයි කරනවා වගේ වැඩක් නෙමෙයි කරන්නේ. හොඳයි. අපි මේ අද ඇන්ටික් කඩේක මරණයක් ගැන මේ කතා කරමින් ඉන්නේ. මට මේ පිළිබඳව අපිට පුළුල් විදිහට කතා කරනවා. අපි මේ යම් විදිහක ප්‍රවේශයක් මේ වැඩසටහන වෙනුවෙන් අපි ලබා ගත්තේ. එළඹෙන සිකුරාදා අවුරුදු 31කට පසුව මේ රූප මාධ්‍යයේ හිටපු හැබැයි මේ වේදිකාවෙන් අපිට දකින්න මුලින්ම තමන්ගේ කලාගමන ආරම්භ කළේ වේදිකාවෙන්. හැබැයි අප අවුරුදු 31කට පස්සේ වේදිකාවට එනවා. මේක එක්තරා විදිහක අපූර්ව අවස්ථාවක්. විශේෂයෙන්ම නාට්‍ය රසිකාගාරයට මේ පවතින මොහොතත් එක්ක. ඒ නිසා අපි ඒ ගැන පුළුල් විදිහට කතා කිරීමේ බලාපොරොත්තුවෙන් අද ශනිදා කරලේ මේ ආරම්භම. ඔබ අර පුංචි තිරේ ඉන්න කාලේ කරපු නිර්මාණයක ගීතයක් තමයි අපුට ගත්තේ. එක දවසක් හන්දාවක මේ සින්තටික්ස් එනනේ. ඔව්. සින්තටික්ස් එන. ඔබම එළිව්වේ. ඔව්. අපි ඒ ගීතය අහලා ඉන්න අනතුරු තවත් කතා කරමු. එක දවසක් හැන්දෑවක කනාමැදිරි එලි පාරක මං හෙව්වා තරු කැටයක් මං හෙව්වා තරු කැටයක් නිල් පාටින් පායා දිලෙන නිල් පාටින්
හැඟිලීමා සිටියා කවුරුදෝවිත් දොරබිඳිනා විට සුලන් පොදක්වත් හැරුණු දොරපියනින් ආවානම් සිහිනයේ සුවරන් නන්නාදුනනාදැසක් නිවී නිවී දිලිසුනා මොහොතක් සුවද ආරාධනාවක් අරන් ඇවිත් දොරකඩට පවන් පොදකටවත් ඉඩක් නෑ නොවේද අවකාශය වසාගෙන ඇසිටිනා විට මාහසල ඇසිටිනා විට මාහසල එක දවසක් හැන්දෑවක කනා මැදිරි එලි පාරක මං හෙව්වා තරු කැටයක් මං හෙව්වා තරු කැටයක් නිල් පාටින් පායාදිලෙන නිල් පාටින් පායාදිලෙන මාහසල ලැගුම් ගනු පෙරතුව මාතුලට මොහොතකට එබුණානම් පැහැදිලිව දකින්නට තිබුණා මාතුලම මානොවන පිටස්තරයකු සිටිනා වග ඔබේ පෙම මාහටද මානොවනේ අමුත්තා වෙතද ඔබේ පෙම මාහටද මානොවනේ අමුත්තා වෙතද ජාතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා මවුරුන්ගේ විශ්වාසී දෙනු පිළිඳු සමට හෙළෝසු රැකවරණය සිද්ධාලේප කැකුළු ආයුර්වේද බේබි සබන් වදමල් අරුද සමන් පිච්ච හා කුමාරිකා සාරයෙන් සිද්ධාලේප කැකුළු ස්වාභාවිකයි සෞම්‍යයි ආරක්ෂිතයි කෝටි 8ක දැවන්ත සුපිරිත්‍යාගයකින් ඇරඹෙන ලංකාවේ ලොකුම ලොතරැය ධන නිධානය දැන් සතියේ දින 7ම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට 15 දක්වා වටිනා තෑගි CIB දිනුම් අදින හැම දාතම සතුට වැඩි රටේ මොකද මෙහෙම දිනා දෙන දිනුමක් නැහැනේ හතර වටේ ජැක්පොට් එක නිතර දිනයි මෙන්න කැටේ එහෙනම් උංගත් ටිකට් එකක් ගයයි මෙතා පොටේ වැඩියෙන් දිනා දෙන හින්දම වැඩි දෙනෙක් වැඩියෙන් ගන්න ලග්න වාසනාව වාසනාවේ සුබ ලකුණ දශකයේ අමරණීය ගී මතකය ගිලියන්න මට කීවේ ඔබේ නෙතයි සරසවියේදී හෙට විතරයි හමුවන්නේ දුරස් වන්නට මේ ලෙස ඇයිද අප හමුුනේ ආචාර්ය දයාරත්න රණතුංග ගී ආවර්ජනා ප්‍රාසාංගික අත්දැකීම ඔබ ආයෙමත් ඇවිදින් මාර්තු 23 වෙනිදා අඟහරුවාදා පස්වරු 2ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා කුමාරතුංග මැදිරියට ඔබත් එන්න ඔබේ අසුන නොමිලේම වෙන් කරවා ගන්න
දැන්ම කතා කරන්න 0112 69 29 83ට ඔබ ආයෙමත් ඇවිදින්. ගම සමග පිළිසඳරන පහසුකම් සපිරි නගරබද ජීවන සුවය ඔබේ සොඳුරු ගමටද එක්කිරීමේ අරමුණින් ගම සමග පිළිසඳරන්. නිදිගැට දුවලා අවදිවයව් මව්බිම වෙනුවෙන් වැඩ ආරම්භ. ගම සමග පිළිසඳරන් 14 වෙනි වැඩසටහන මාර්තු 13 වැනි දින සෙනසුරාදා උදේ 10ට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් රත්ගම ගලගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ටාශයේ ජනපද කනිටු විදුහලේ සිට එසැන විස්තර ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය වෙළඳ සහ සිටි FM සේවා මගින් ගම සමග පිළිසඳරක් මාධ්‍ය මෙහෙවර ජාතියේ සංනිවේදකයා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. CIV අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි. අපේම තැනකින් අපේම දෙයක්. CIB. පළමු ලෝක කුසලාන දිත්වයම දිනු කොදෙව්වන් හා 96 ලෝකශූරයෙන් වූ ශ්‍රී ලංකාව දෙපිලේ දක්ෂතා උරගා බලන ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් පූර්ණ ක්‍රිකට් තරගාවලිය. මාර්තු 4 වෙනිදා සිට 20 එක්දින සහ ටෙස්ට් තරග පෙළක් පන්දුවෙන් පන්දුවට ඔබේ දෙසවනට ජාතික ක්‍රීඩා විකාශනයෙන්. ජාතික ක්‍රීඩා විකාශනයෙන්ම පමණයි. දිනුම් අදින හැමදාටම සතුට වැඩි රටේ. මොකද මෙහෙම දිනා දෙන දිනුමක් නැහැනේ හතර වටේ. ජැක්පොට් එක නිතර දිනයි මෙන්න කැටේ. එහෙනම් ඕම් ගත්ත ටිකට් එකක් ගයයි මෙදා පොටේ. වැඩියෙන් තිනා දෙන හින්දම වැඩි දෙනෙක් වැඩියෙන් ගන්න ලග්න වාසනාව. වාසනාවේ සුබ ලකුණ. සවනේ වේදේ සුමිරි නාටේ හදවත සනසයි නිකරස ඇතිතේ දසතම පැතිරේ මధుකීරාවේ සිටිය FM දුර පිළිරවුත්තේ සිටිය FM දුර පිළිරවුත්තේ 89.6 89.8 දිවයින පුරා City FM. ශනිදා කරලිය පිය හද ශනිදා කරලියෙන් ඇන්ටික් කඩයක මරණයක් මේ කතා කරමින්නේ නවතම වේදිකා නාට්‍ය අශෝක හඳගම එළඹෙන සිකුරාදා ඔබ අප අතට පත් කරන ඇන්ටික් කඩයක මරණයක් කියලා කිව්වම ටිකක් ඒක වෙනස් අත්දැකීමක්. අපි කැමති මේ නමත් එක්ක ඔබේ ඒ ගැන දැනගන්න. නම ඇන්ටික් කඩයක මරණයක්. ඉතින් ඇන්ටික් කියන්නේ අපේ තියෙන පුරාවස්තු වගේ දේවල් පැරණි දේවල් විකුණන තැනක්නේ. ඉතින් දැන් නාට්‍ය ගැන කියන්න වෙනවා ඒවා කතා කරන්න ගියොත් අපි නාට්‍ය අන්තර්ගතේ කියා මොකද ඒක ඇත්තටම ප්‍රේක්ෂකාගාරයට ඉදිරි කළ යුතු නිසා ඒකයි ඉතින් ඒ අදහසයි නාට්‍ය අදහසයි මේ නමයි අතර ලොකු බැඳීමක් තියෙනවා. ඒක ඇත්තටම කියනවා නම් ඇවිල්ලාම නැරඹලාම තීරණය කරා නම් තමයි හොඳ. ඉතින් නාට්‍යයක නමක් කියන්නේ නාට්‍යයේ මොන හරි දෙයක් සියලු සමස්තය කැටි කරන මේ දෙයක්නේ. ඒ නිසා ඉතින් මං හිතුවා මේ නම තමයි මේකට ගැලපෙනම නම කියලා. බලමු ඉතින්. අපිට පොඩි දැන් පෞද්ගලික මම මාගාත සහ හෙන නරඹලා නැහැ. මොකද සෑහෙන කාලයකට කලින් වේදිකාවට ආව නිසා. හැබැයි යම් විදියකින් දැන් මේ අපි අහන උදවියට මාගාත සහ හෙන නරඹලා ඒ සම්බන්ධයෙන් වෙන අත්දැකීමක් තියෙන්න පුළුවන්. ඊට වඩා වෙනස් අත්දැකීමක්ද? ඊට වැඩි වෙනස් තේමාවක්. ඔව් පැහැදිලිවම වෙනස්. කාරණා කීපයක් හින්දා පළවෙනි එක තමයි මේ
මාගාතහ එන කරන කාලේ තිබිච්ච මේ සමාජ දේශපාලනික පරිසරය නෙවෙයි අද අපි ජීවත් වෙන මේ මොහොතේ තියෙන්නේ. දශක 3ක් විතර තිස්සේ ඒක විශාල පරිවර්තනයකට භාජනය වුණා ලෝකේ පවා. එතකොට අපිට අපේ සමාජයේත් අපේ ඒ පරිවර්තනයන් සිද්ධ වුණා. ඒතකොට මාගාත සහ හෙන නාට්‍ය කෙරුණු ආකෘතියේ ඒ සාකච්ඡා කෙරුණු විදිහට මේ අලුත් දේවල් කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඊට වඩා ටිකක් අන්වීක්ෂීය විදිහට එහෙම නැත්නම් නිකම් මිනිසුන්ගේ ජීවිතය ඇතුළට කිඳා බැහැලා මේ දකින්න ඕන කියන එක තමයි මගේ අදහස. උනේ හින්දා මාගාතහ හෙන කියන නාට්‍ය නිකන් අපි මැක්‍රෝ ලෙවල් එකේ එහෙම නැත්නම් මහේක්ෂ මේ මට්ටමේ කරන සාකච්ඡාවක් නම් ඒක ඇතුලේ කතා කෙරුණේ. මේක මයික්‍රෝ ලෙවල් එකේ කියන්නේ අන්වීක්ෂීය තලයේ කරන සාකච්ඡාවක් විදිහට තමයි මේ නාට්‍ය එක දෙන්නේ. ඒතකොට රංගනේනොත් ආකෘතිමය වශයෙන්ොත් සන්දර්භයේ වශයෙන්ොත් මේ නාට්‍ය මාගාතට වඩා විශාල වශයෙන් වෙනස් වෙනවා. අපි සෞම්‍යගේ පැත්තට එමු. නිපුණිත් ඇවිල්ලා එනවා. නිපුණ ශාරදා මෙහි චරිතයක් නිරූපණය. නිපුණ අයබෝවන්. අයබෝවන්. අපි නිපුණිට පොඩ්ඩක් ඉඩ තියලා සෞම්‍යගේ පැත්තට එන්නේ. දැන් සෞම්‍යයට කොහොමද මේ අත්දැකීම දැනෙන්නේ? මොකද මම හිතන්නේ ඔබ වේදිකාවේ මීට පෙර නිර්මාණ රසකට දායක වෙලා තියෙනවා. ඒ අතරේදී ඔබත් කාලයකට පස්සේ තමයි අපි වේදිකා නාට්‍යයක දකින්නේ. ඔබට කොහොමද මේ අශෝක හඳගම කියන නිර්මාණ වේදිකාවේ වේදිකා නාට්‍යමය අත්දැකීම දැනෙන්නේ? මම හඳගම අයියගේ චිත්‍රපටි කිහිපයකම රංගනයෙන් දායක වෙලා තියෙනවා වසර ගණනාවක් තිස්සේ. ඔහු විසින් නිෂ්පාදනය කරපු රචනා කරපු ප්‍රමුඛ චිත්‍රපටි ගණනාවක් මේ මගේ සඳයි අක්ෂරය බිදු වගේ චිත්‍රපටි. නමුත් මටත් පළමු අවස්ථාව තමයි අශෝක හඳගම නැමැති නිර්මාණකරුවගේ නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ. හැබැයි මේ වගේම අවස්ථාවක් මට සෑහෙන කාලයකට කලින් උදා වුණා. ප්‍රසන්න විතානගේ මහත්මයා විසින් නිෂ්පාදනය කරපු හොරු සමග හෙළුවෙන් නාට්‍ය ඒ චරිතයක් නිරූපණය කළා. එතුමා සමග ඇතරම සිනමාවේ මම වැඩ කළා නැහැ. නමුත් එතුමාගේ කාලයකට පස්සේ කරපු හොරු සමග හෙළුවෙන් නාට්‍ය පරිවර්තන නාට්‍යයේ මම රංගපෑවා. ඉතින් ඇත්තටම ලෝක සිනමාව ගත්තත් ගොඩක් වෙලාවට අපි සිනමාවේ ඉන්න ගොඩක් පතාක යෝධීන් කියලා හිතන ලෝක සිනමාවේ අපි කියමුකෝ උදාහරණයකට ඉග්මර් බර්ග්මාන් වගේ නිර්මාණකරුවෝ වුණත් කලින් කාලට ඔවුන් වේදිකාවට සංක්‍රමණය වෙනවා. ඔවුන් තනිකරම මේ සිනමාවේම වැඩ කරපු අය නෙමෙයි. මොකද වේදිකාව නාට්‍ය කලාව සිනමාව ආදී ටිකක් මේ පුළුල් ක්ෂේත්‍රවල වැඩ කරපු අය තමයි සිනමාවෙත් ගොඩක් දුරට වැඩ කරේ. ඉතින් නළු නිලියොත් එහෙමයි. නළු නිලිය වුණත් සිනමාව ආරම්භයේදී වුණත් ඇත්තනම වේදිකාවේ සජීව රඟපාපු නළුව තමයි පසු කාලීනව සිනමා කැමරාව ඉස්සරහට ආවේ. ලංකාවෙත් මං හිතන්නේ ඒක සිද්ධ වුණා. ඉතින් ඒක විශේෂයෙන් අශෝක හඳගම මහත්මයා සමග වැඩ කිරීම එක්තරා විදිහක ආනන්දයක් වුණා. සහ අපි ලොකු තරුණ පිරිසක් සමග වැඩ කරනවා. මමත් මේ හඳගම මහත්මයාත් ගත්තාම අපි ජෙනරේෂන් දෙක. නමුත් අපි එක කැටගරි එකකට තමයි වැටෙන්නේ මේක ඇතුළේදී. මොකද අපි දෙන්නම වයෝවෘද්ධයි. අර අපි ඉන්න තරුණයොත් එක්ක සාපේක්ෂව බලනකොට ඇත්තටම අපි වයෝවෘද්ධයි නෙමෙයි. අපි තරුණයි කියන්නේ පිස්සු හැදෙන මට්ටමක ඉන්නේ අපි. එහෙම තරුණ ජවයක් තියෙනවා අපිට. නමුත් තවත් තරුණ වුණා අර මේ සම්පර්කය නිසා මේ තරුණ සංගීතඥයෝ ටික ඒ වගේම සංගීත ශිල්පීන් ඇක්ටර්ස්ලා සහ මේ බැක්ස්ටේජ් ඉන්නවා තව අපි ටීම් එකක්. මේ ඔක්කොම ඇත්තටම ගත්තොත් එහෙම බොහොම හිරිමල් තරුණ වියේ පසුවන තරුණ තරුණියෝ ගොඩක්. ඉතින් ඒක හරි ආනන්දයක් මේ අපි දෙන්නටම. ඉතින් ඒ නිසා මේක මේ ඉතින් අපි ඒගොල්ලෝ ඇත්තටම අපි පිළි අරගෙන තියෙනවා. අපි වයස ගැන හිතන්නේ නැතුව ඒගොල්ලන්ගේ මට්ටමටම අපි පිළිගන්නවා හැම දවසකම අපේ පුහුණුවීම් වලදී තරුණ හැටියට තමයි අපිට ඒගොල්ලන්ට දැනෙනවා ඒකයි. ඒක දැනෙනවා. ඒ නිසාම ඒගොල්ලෝ මේ අපි අර මේ පිය පුතු සම්බන්ධය හෝ පිය දූරු සම්බන්ධය වගේ සම්බන්ධයක් නෙමෙයි අපිට තියෙන්නේ. අපි යාළුවෝ කණ්ඩායමක් වගේ තමයි වැඩ කරන්නේ. ඇත්තටම කලාවේදී එහෙම වයස් ප්‍රශ්න නැහෙනි. සහ වෙනත් ભેද ඇත්තෙත් නැහැ කලාවට. ලිංග ભેද, වයස් ભેද, ප්‍රාදේශීය වාද කිසි දෙයක් කලාව ඇතුලේ වැඩ කරනකොට අදාළ වෙන්නේ නැහැ.
මානුෂික සම්බන්ධතාව විතරයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒ අර්ථයෙන් මේ අශෝකාන්දගම හදලා දුන්න කැන්වස් එක ඉතා වැදගත් අපි හැමෝටම වැඩ කරන්න මේ ඉතින් මේක උත්පාදනය වුණේ අශෝකාන්දගම මහත්මයාගේ මේ නාට්‍ය හරහා. ඔහු යම්කිසි බරපතල තීරණයක් ගන්නවා මේ වගේ දුෂ්කර කාලවකවානුවකදී මේ නාට්‍යයක් කරන්න ඕනේ කියලා. ඒකට අපිව ඈඳ ගන්නවා. ඉතින් ඒ තීරණය ගැනීම සහ ඒකත් එක්තරා නායකත්ව ලක්ෂණයක් මං හිතන්නේ අධ්‍යක්ෂවරයෙක් තුල තියෙන. හැමෝටම මේ තීරණය ගන්න අමාරුයි. මොකද විවිධාකාර සංකීර්ණ සමාජ පසුබිමක් ඇතුළේ අපි මේ වෙලාවේ ජීවත් වෙන්නේ. නමුත් එවැනි බරපතල තීරණයකට එළඹිලා ඒ තීරණය වෙනුවෙන් පෙනී සිටමින් ඒ සඳහා නිර්මාණ ශිල්පීන් කැඳවමින් මැදිහත් වීම තුල ඇත්තටම මමත් සෑහෙන කාලයකට පස්සේ අලු ගසා දාලා වේදිකාවට ආවා. අර තරුණකම ගැන කියපු නිසාම මතන අර භෞතිකව කෙනෙක් වියපත් වෙන්න පුළුවන් ඉලක්කම් එක්ක වයසට යාම කියන එකට සහ මිනිස්සුගේ ක්‍රියාකාරීත්වය සහ මිනිස්සුන්ගේ සොයායාම් සිතුවිලි සහ යාවත් කාලීන වීමත් එක්ක තමයි මිනිස්සු ගොඩක් වෙලාවට තරුණ වෙන්නේ. ඒ නිසා දැන් එහෙම තරුණයෝ දෙන්නෙක් එක්ක තරුණියට වැඩ කරන්න වෙනවා. ඒ තරුණියකින් අපි හමු නිපුණිට කොහොමද මේ අත්දැකීම? අර කිව්වා වගේ අර පරම්පරාව අතික්‍රමණය කරා කියන ප්‍රශ්නය එන්නේ දැන් අපි අශෝක අයියා කියලා කියන්නේ. හරිද? ඒ වුණාට දැන් මගේ සෞම්‍ය සර් මගේ ගුරුවරයා නිසා එතනදී ඒක වෙනස් වෙන්නේ නැහැ සර් කියලා තමයි ඉතින් කතා කරන්නේ. දැන් අර තරුණයෝ දෙන්නෙක් එක්ක ඉඳලා කිය වෙනවා හිටපුවා. අයියා කියලා කවදාවත් කියන්නේ මොකක්ද? එහෙම කියනකොට කැමතියි. ඔව් කරන්න දෙන්නේ නැහැ ඉතින්. මේ ඉතින් දැන් ඕක තියෙන සමා වෙනවා ඔයාට අවස්ථාව දෙනවා. නමුත් මං කියන්නේ දැන් අපේ තාත්තා එක්ක වැඩ කරනකොට අපේ මම තාත්තා එකට සිනමා කෘතිවල වැඩ කරලා තියෙන අශෝකාන්දගම මහත්මයා. එතකොට ඒ ක්‍රූ එකේ ඉන්න ඔක්කොම තරුණයෝ අපේ තාත්තට කියන්නේ අයියා කියලා. හේමසිරි අයියා. මාත් කියන්නේ හේමසිරි අයියා. හේමසිරි අයියා. ඒ යාළුවෝ මට කියන්නේ මචං කියලා. ඉතින් මේ නෑකම කොහොමද කියන්නේ හොයාගන්න බෑ. අර කලාව තුළ ඩෙන්ටිටි එක අනන්‍යතාවය කියන එක වෙන විදිහකටනේ මේ අර්ථකථනය වෙන්නේ. ඉතින් අර බහ ප්‍රශ්නෙට මාත් එක්ක එකට රඟපානේ ස්ටෙෆාන් සහ පසන් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕනේ දෙන්නව. ඒ දෙන්නත් සිංහල නාට්‍ය කලාව නාට්‍ය සහ වේදිකා නාට්‍ය සහ ඉංග්‍රීසි නාට්‍ය වල වැඩ කරපු දෙන්නෙක්. මට වඩා ටිකක් සීනියර් දෙන්නම වැඩ කරලා තිනවා මීට කලින්. ස්ටෙෆාන් මට හම්බ වෙන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී. පසන්ව නම් මේ නාට්‍යයෙම තමයි හමු වෙන්නේ. ඒ දෙන්නා ඉතින් ලොකු උදව්වක් කරනවා මට මේ නාට්‍යයේ මගේ චරිතය නිරූපණය කරන්න සර් වගේම. හොඳයි දැන් මේ අත්දැකීම් ගැන අපි කතා කරමින් ඉන්නේ මේ කොහොමද නිපුණි මේ හදගම කියන එක්තරා විදිහක ලංකාවේ මේ විශිෂ්ට නිර්මාණ වෙදී මම දැන් ඔබට දායක වෙන්න ලැබිච්ච පළමු නිර්මාණය වෙන්න ඇති මේ නිර්මාණය. ඇත්තටම මේ නෑනේ ඒක අහම්බයක් මේ මගේ පළවෙනිම මොකක්ද ඒකට කියන්නේ රංගනයට අවතීර්ණ වීම වගේ ලොකු වචනයක් දාගත්තොත් එහෙම 1998 මම අවුරුදු 5ක පුංචි දරුවෙක් විදිහට රඟපානවා අශෝක හඳගමගේම මේ සින්තරික් සිහිනය කියන නාට්‍යය. ජාතික රූපවාහිනියේ ඒක ටෙල් නාට්‍ය රඟපාන අවස්ථාව හම්බ වෙනවා. ඊට පස්සේ අවුරුදු 22කට පස්සේ අපි ආපහු හම්බ වෙනවා අශෝක හඳගම නළුවෙක් විදිහට රඟපාන මේ ප්‍රසන්න විතානගේ මහත්මයාගේ 3 දෙනෙක් චිත්‍රපටයේ හ කියන කෙටි චිත්‍රපටයට. ඊට පස්සේ ආපහු මේ නාට්‍යයෙන් හම්බ වෙනවා. ඉතින් ඒක නිකන් අර දෛවෝපගත සිද්ධියක් වගේ නැවත නැවත හමු වෙන්න සිද්ධ වෙලා අපි ආපහු මුණ ගැහෙනවා. ඉතින් මට ඇත්තට මතක නැහැ ටෙලිනාට්‍යයේ වැඩ කරපු විදිහ නම් මොකද පුංචි නිසා මට එක මතකයක් තියෙන්නේ මට ලයින්ස් කියන්නේ වෙලේ ඇක් කරන්න ඔන්න මෙන්න තියලා තමයි ලයින්ස් කියන්නේ මට ඒක විතරයි මතක මට ඊට වඩා මතක නැහැ. හැබැයි මේ අත්දැකීම සම්පූර්ණයෙන් වෙනස්. දැන් අපි බලාපොරොත්තු වෙනෝනේ අධ්‍යක්ෂකවරුන්ගේ මොන හරි කියයි කියලා හැම වෙලේම. දැන් අපිට පුරුදු තියෙන්නේ එහෙම. හැම වෙලේම ඇක්ට් එකක් ගන්න ගියොත් එහෙම දැන් ගොඩාක් කතා කරනවා ඩිරෙක්ටර් ඇක්ටර්ස්ලට වඩා. අයියාගේ මේ සංවාදයේ තියෙන්නේ ඔච්චරයි. අපි දැන් බලාපොරොත්තු වෙනවා වචනයක් මොන හරි. හැබැයි ඒ එකේ අපි දන්නවා ටෝන් එකෙන් දැන් දන්නවා මොකද්ද කියන්නේ කියලා. ඉස්සර ඔක තේරුම් ගන්න බෑ. අපි දැන් අර Zoom වලින් අපි මේ කොරෝනා ප්‍රශ්න නිසා නාට්‍ය රිහර්සල් එක කරේ. දැන් අපි වෙනම එක්කෙනෙක් දාලා ඉන්නවා මමයි සර් ඉනම් ඩයලොග්ස් කියන්නේ පසන් බලාගෙන ඉන්නවා අයියාගේ මූණ දිහා රියැක්ෂන්ස් මොනවද කියලා. මොකද මුකුත් කියන්නේ නැහැ. ඒ කියන්නේ අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කරන වෙනම කෙනෙක් ඉන්නවා. ඔව්. ආ කොමන්ත්‍රණ වෙලා තියෙනවා මේකනේ මේ විශාරද මෙත් එක දැන් අපි අපේ සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවා අධ්‍යක්ෂකවරයා කියන්නේ ඕත කියන ඕතර්ෂිප් එකනේ. ඒතර ඒක අධිකාරීත්වයක්.
ඉතින් අධිකාරීත්වයෙන් අපි බලාපොරොත්තු වෙන හැම වෙලාවෙම උපදෙස් අනුශාසනා ලැබී කියලා. මේක පශ්චාත් නූතවාදී ප්‍රවේශයක් තියෙන අයියාගේ. කියන්නේ ඩිරෙක්ටර් කියන රෝල් එක වෙනස් කරලා ඔහු ඉන්නේ වෙනම තැනක. අයියා කියන වචනයක් තියෙන ඇක්ටර් සෙන්ටර්ඩ් තියටර් කියන එක. කියන්නේ මේ නළුවා මූලික වෙච්ච රංග කලාවක් තමයි ඔහු සොයාගෙන යන්නේ. කියන්නේ අපි තමයි වැඩ කරන්න ඕනේ. එයා කියනවා ප්‍රශ්න අහන්න උඹලා. එතකොට මම ඒවට උත්තර දෙන්නම් කියලා. අර හැම වෙලෙම එයාට ඕන එක නෙමෙයි අපිට එක්ස්ප්ලෝර් කරන්න දීලා අපි ප්‍රශ්න අහුවාට ඊට පස්සේ අයියා කියනවා ඒකට මොකද්ද ගන්න ඕන තීරණය කියලා. ඒක වෙනස් අත්දැකීමක් වුණා මට මේ අධ්‍යක්ෂකවරුන් අතර වැඩ කරනකොට. වදන මේ යමක් කියන්න ඇති මොකද මේ දැන් මේ තමයි මේ අපේ අංකුර පරම්පරාව මේ නූතන පරම්පරාවනේ රංගන කාරණයට එන ඔන්න දැන් ප්‍රවීණයන්ගෙන් බලාපොරොත්තු වෙන දේ මේ එක පැත්තෙන් මේ කියවෙන්නේ උපදෙස් සහ මේ උන්ගේ නිරීක්ෂණයන් උන් නෑ මෙහෙමයි ඒක ඇත්ත දැන් මම මෙහෙමයි මම විශ්වාස කරා මම සාමාන්‍යයෙන් නාට්‍යයකට හෝ සිනමා කෘතියකට චරිත තෝරා ගන්නකොට නළුලියන් තෝරා ගන්නකොට අදාළ චරිතවලට මූලිකවම මම ඒකට එයා කොච්චර ගැලපෙනවද කියන එක ෆිසිකලි භෞතිකව කොච්චර ගැලපෙනවද කියන එක බලන. ඊට පස්සේ තමයි හැම වෙලේම අපි මේ රංගනය කියන එක එතනදී හදාගන්න. එතකොට භෞතිකව ගැලපෙන කෙනෙකුට ඔළුවක් තියෙනවා නම් පොඩ්ඩක් ඒ චරිතයට පිවිසෙන්න පුළුවන්කම තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. ඒතර මම කරන්නේ පොඩි දෙයක් තමයි. චූටි දෙයක් තමයි. හැබැයි පොඩි දේ ඇතුලේ මේ මට අවශ්‍ය දේ ගොඩනගා ගන්න ඕන කරන පසුබිම හදා ගන්නවා. ඒ චරිතයට මට චරිතය මේකයි කියන එක පිළිබඳ හැඩයක් ඔළුවේ තියෙනවා. ඒ හැඩය තියෙන හින්දා තමයි ඒ භූමිකාව වලට ඒ අය තෝරාගන්නේ. තෝරාගත්තට පස්සේ ඒ භූමිකාවේ හැසිරෙනකොට පුංචි දෙයකින් පුළුවන් ඔවුන්ව මේ එතෙන්ට ගන්න. මොකද ඔවුන් රංගනය පිළිබඳව අත්දැකීම් තියෙන හැදෑරීමක් තියෙන පිරිසක් තමයි මේ නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නේ. සිනමාවේ සමහරක් වෙලාවට මෙලෝ හසරක් දන්නේ නැති අයත් මේ මම රංගනය සඳහා යොදා ගන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඉතින් ලොකුවට දේවල් කියලා වැඩක් නැහැ. ඒ කිසියම් දෙයක් නොදන්න කෙනෙකුට. ඉතින් එයාට ඕන දේ විතරක් කිව්වහම ඇති. ඉතින් එහෙම තමයි ඉතින් මම කරන්නේ. ඒක ඉතින් මගේ හුරුව. හොඳයි. අපි අද කතා කරමින් ඉන්නේ ඇන්ටික් කඩේක මරණයක් මේ නාට්‍ය පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. අපි ඒ සඳහා අදත් බලාපොරොත්තු වෙන විශේෂ මේ දැන් කිහිප දෙනෙක් මෙන්න අශෝක හඳගමේ අධ්‍යක්ෂවරයා සෞම්‍ය රියනගේ චින්තක ජයකොඩි සංගීත පැත්තෙන් සහ නිපුණ ශාරදා රංගන කාරණා පැත්තෙන් අපි මේ කතා කරමින් ඉන්නේ. ශනිදා කරලිය අතීතයේ වලාකුළක මතක පුළිඟුවක් ගිනිගෙන අනාගතය ඉරාකොටන විදුලීරක් අකුණු සැරක් ඇඟ හරහා හිතට දැනෙනවා හිත ආදරෙන් තද බරවී කඩා හැලෙනවා කඩා හැලෙනවා හොඳයි මතන මේ අපි මේ නාට්‍යයට අදාළව මතන අපිට ඔබට දෙන්න පුළුවන් අවසාන ඉංගිය තමයි මොකද මේ නාට්‍යයේ වෙනුවෙන් නිර්මාණය කරපු ගීතයක් තමයි මේ
අපි ඔබට මේ අහන්න දුන්නේ චින්තකයෙහි සංගීත පාර්ශ්වයේ පළවෙනි වතාවට තමයි අහන්නේ කවුරු පිට කෙනෙක්. එහෙමද? ඒ නිසා මේ ඒක මතනේ ආපු හැටිය වැඩසටහන අතරතුරේදී චින්තක මගේ අතට පත් කළා. කොහොම හරි අපි තාක්ෂණිකව මේක පෙරලගෙන අපේ පැත්තට මේ විදිහට මේ ප්‍රචාරය කරේ. මේ ගීතේ වචන නම් ඔබේ විය යුතුයි. ඔව්. හරි. අපි මේ පොඩ්ඩක් චින්තකගේ පැත්තට ගිහිල්ලම වචන ගැන තහමු. මේ චින්තක මේ මම දැක්ක මේ වැඩසටහනේ මේ ගීතේ ප්‍රචාරණයට චින්තක හරි උනන්දුවෙන් මේ ගීතය ඇහුවා. චින්තකට මොකද දැන් ඔබ කරපු නිර්මාණයක් නාට්‍යයේ තිර නැත්නම් ඒ රංගගත වීමට ඒ අවස්ථාවේදී ප්‍රචාරය වෙනවට වැඩිය දැන් ඔබට ඊට පෙර ආතුව අහන්න ලැබුණා. මම හිතන්නේ ඒක ප්‍රේක්ෂකයන්ටත් එක්තරා විදිහක විශේෂ අවස්ථාවක්. ඔව්. අපි ඇත්තටම මේ නාට්‍යයේදී මේ රෙකෝඩින්ස් පාවිච්චි කරන්නේ නැහැ. මේ ප්‍රෝග්‍රෑම් එක නිසාම තමයි අපි රෙකෝඩ් කළේ. ඒක නිසා තමයි උනන්දුවෙන් ඇහුවේ. මොකද රෙකෝඩ් කරපු එක මම මේ වෙන තැනක ඇහුවේ දැන් තමයි. මේ අපි ලයිව් තමයි මේ ඔක්කොම මියුසික් කරන්නේ. ඔව්. රෙකෝඩ් කරලා බලපු එකෙන් ඉතින් මේ හොඳ එක්ස්පීරියන්ස් එකක් ඒක රෙකෝඩ් කරලා බලපු එක. තව සින්දු කිහිපයක් රෙකෝඩ් කළා. නිකන් අහන්න තමයි ඒව රෙකෝඩ් කළේ. මේ ඒකෙන් අපි නැවත අහලා අපේ ඇක්ට් එක හදාගන්න මියුසික් ටික හදාගන්න ඒක පාවිච්චි කරනවා. චින්තක මේ ඔබ මේ හරි අපූර්ව කතාවක් ඒ තමයි මේක මේ රෙකෝඩින්ග්ස් මේ අතර මේ අපේ වැඩසටහන ආරම්භයම පරිගත කරලා අපිට මේ ප්‍රචාරය සඳහා ගෙනල්ලා දුන්නේ. නමුත් මේක නාට්‍යයේදී නම් සජීවීවම තමයි ඔබ ඇතුළු කණ්ඩායම වාදනය කරන්න කියලා. අන්න මේ සජීවී බව එකක් මේ දැන් ගොඩක් අපි දකිනවා ඒකට යම් විදිහක ප්‍රායෝගික ගැටලුත් තියෙන සංගීතඥයන් එකතු කරගෙන යාමේ අපහසුවද විශේෂයෙන්ම කොළඹින් පිට යනකොට සංගීතඥයන් එක්ක යනකොට තියෙන ගැටලු වගේ දේවල් ප්‍රායෝගික නාට්‍යකරුවන් මුහුණ දෙන්න නිසා සමාලාවට රෙකෝඩින් එකක් නැත්නම් පටිගත කරපු සංගීත ඛණ්ඩ හෝ ගීත හෝ භාවිත කරනවා. හැබැයි එහෙම නොවි නාට්‍ය කියන අත්දැකීමක සංගීතයේ සජීව ලෙස දීම කියන එක කොහොමද ප්‍රේක්ෂකාගාරයට අපිට දනවන්න පුළුවන්? ඒක මතනේ එක පැත්තෙන් අධ්‍යක්ෂකවරයාගෙනුත් විමසිය යුතු දෙයක්. නමුත් සංගීතඥයෙක් හැටියට ඔබ ඒ කියන්නේ දැනෙන්නෙම සජීවී එක විතරයි කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ දැන් සජීවීව නම් නළුවෝ රංගපාන්නේ. මියුසික් එකක් ෆ්‍රී රෙකෝඩ් කරලා ස්ටුඩියෝ එකකින් ගිහිල්ලා ඒක දැම්මහම ඒක බද්ධ වෙන්න තියෙන අවකාශය අඩුයිනේ. ඒක සම්බන්ධ වෙන්න තියෙන අරක වෙන එකක් මේක වෙන එකක්. අනික ඒක ඇක්ටර්ස්ලගේ මූඩ් එක අපි හිතමු අපි හැමදාම එක නාට්‍ය නෙවෙයිනේ කරන්නේ. හැමදාම එක වෙන නාට්‍යයක්. කියන්නේ නම එකයි ස්ක්‍රිප්ට් එකත් එකයි. හැබැයි බලන්න හිටියන් එකම නෙවෙයි. ඒ කියන්නේ අපි ෂූට් කරලා දැම්මා වගේ ෆොටෝකොපියක් වගේ එන්නේ නැහනේ. මේ මූඩ් එකට වෙනස් වෙන දේවල් අපි ඒකට අයින්ද්‍රියව සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි රෙකෝඩින් එකක් දැම්මොත් අපි මුල හදපු එකම තමයි හැමදාම යන්නේ. ඒක වෙනසක් වෙන්නෙත් නැහැ. ඇක්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්නෙත් නැහැ. හැබැයි අපි ප්ලේස් එක එක්ක අපි දැන් මේ කොස්ටික් එන්වයරන්මන්ට් එකකින් ප්ලේ කරන අපි වැඩ කරන හෝල් එක එක්ක අපි සමහර විට හෝල් එක නැතුව වෙන තැනක පර්ෆෝම් කරන්න ඉඩ තියෙනවා. ඒකත් එක්ක කොහොමද මේක බද්ධ වෙන්නේ? අපි සජීවීව අපි නිකන් භෞතිකව එතන ගිහිල්ලා ඉන්නකින් තමයි බද්ධ වෙන්න පුළුවන් එකම ක්‍රමය. මම ඊට ඉස්සෙල්ලා සජීව නාට්‍යවල කරලා තිනවා රෙකෝඩින් කරලා තිනවා. හැබැයි ඒ රෙකෝඩින් කරන එක ගැන මට මේ තෘප්තිමත් නැහැ. එහෙම සතුටක් නැහැ. සරල දැන් අපි හිතමු මේ ඒක නිකන් මේ වීඩියෝ මාධ්‍යනුත් එහෙමයි. ඒ කියන්නේ අපි දැන් ෆිල්ම් එකක මියුසික් කරනකොට අපි මුල ඉඳන් අගට බලාගෙන කරනවා ඒ සියලු දේවල්. හැබැයි ටෙලි නාට්‍යක වගේ මියුසික් කරන්න මම ආස නැති හේතුව තමයි මියුසික් ට්‍රැක්ස් දාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට ඕන විදිහට ලේ කරලා එහෙම දානවා. එතකොට අපිට ඒ කියන්නේ මේක මම කරපු එකක් කියලා හිතාගන්න බෑ. ඒ කියන්නේ ඒක මම කරපු වැඩක් නෙවෙයිනේ. එතකොට ඒක පොඩි මේ මොකද්ද අතෘප්තියක් තියෙනවා. මේ කියන්නේ තෘප්තිය තියෙන්නේ මෙතන කියලා තමයි මං හිතන්නේ. අධ්‍යක්ෂකවරයාගේ පැත්තට එන්න කලින් නළුවෙක්ගෙන් අපි හමුකෝ. දැන් සෞම්‍ය අපි දැකලා තියෙනවා මේ සජීව ලෙස ඔබ රංගනය කරන ගමන් ගීත ගායනා කරන අවස්ථාවන් මීට පෙර අවස්ථාවලදී. එතකොට දැන් නළුවෙක් හැටියට කොහොමද මේ රෙකෝඩින් එකක් එක්ක යනකොට සමාලාවට ඔබට අර තොල් හොලවන්න විතරයි අවශ්‍ය වෙන්නේ සමහර අවස්ථාවල. නමුත් දැන් මේක එහෙම නෙවෙයි. ඇත්තටම වේදිකාවේ මම එහෙම කියන්නේ ට්‍රැක්ස් වලට සිං කරලා නැහැ. අපි කරපු නාට්‍ය හැම එකම සජීව ලෙස මේ ගායනා සිද්ධ වුණා. සංගීත ශිල්පීන් ඒවට වාදන සහාය සපයලා තියෙනවා. දැන් මම වෙන විදිහකට මේ ප්‍රශ්නේ ලැබෙනවා නම් ඉතින් කෙටියෙන් මේ දැන් නාට්‍ය කලාවේ තියෙන මේ එක්තරා ප්‍රධාන මේ සංවාදයක් මේක. කියන්නේ මේ සජීවී නාට්‍ය කලාව පැවතිය යුතුද? ඒකට අපි වචනයක් පාවිච්චි කරනවා ඉන්ටර්මීඩියලිටි කියලා.
ඉන්ටර්මීඩියල් තියටර් කියලා වෙනම නාට්‍ය ප්‍රවර්ගයක් පසුගිය දශක කීපය ඇතුලේ ලෝක පරිමාණයෙන් අලුතෙන් කරලියට ආවා. මේ ඉන්ටර්මීඩියල් තියටර් ඒකට සිංහල වචනයක් ඇත්තටම හදලා නැහැ තාම. අපිට කියන්න පුළුවන් අන්තර්මාධ්‍යයික රංග කලාව කියලා කියන්න පුළුවන් ඕනනම්. මේ ඉන්ටර්මීඩියල් තියටර් වල එක ප්‍රධාන ලක්ෂණයක් තමයි පශ්චාත් නූතන කියලා වචනය පාවිච්චි කරොත් එහෙනම් පශ්චාත් නූතන සමාජ සංකතනය ඇතුලේ සංවර්ධන වෙලා වැඩි දියුණු වෙලා ආපු ඩිජිටල් තාක්ෂණය සහ අනිකුත් තාක්ෂණික උපකරණ සිනමාවත් ඇතුළුව කොහොමද බ්ලෙන්ඩ් වෙන්නේ තියටර් එකත් එක්ක කියලා. මේක තමයි අලුතෙන් ආපු ප්‍රවණතාවය. හැබැයි මේක අලුත්ම කියලා කියන්නත් බෑ. බර්ටෝල්ට් බ්‍රෙස්ට්ගේ පවා නාට්‍යවල ප්‍රොජෙක්ෂන්ස් ෆිල්ම්ස් පාවිච්චි කරලා තියෙනවා තියටර් එකත් එක්ක. ඊට පස්සේ තවත් නාටකරු ගණනාවක් හිටියා යුරෝපයේ. ඒගොල්ලෝ මේ එක්ස්පෙරිමන්ට්ස් කරා මේ විශේෂයෙන් මේ කාලේ තිබුණේ සිනමාව. එතකොට ප්‍රොජෙක්ෂන්ස් ෆිල්ම් ප්‍රොජෙක්ෂන්ස් පුළුවන්ද කියලා තියටර් එකේ පාවිච්චි කරන්න. ඒතර මේ ඉන්ටර්මීඩියලිටි එකේදී ඇත්තටම අර ඩිජිටල් කැරක්ටර්ස් පවා තියටර් එකේ පාවිච්චි වෙනවා සජීව නළුවන් සමග. එතකොට මේක ප්‍රතික්ෂේප කළ යුතු තත්ත්වයක් නෙමෙයි. ඒක එක්තරා මාදිලියක් හැටියට ඒක දේශපාලනිකුත් තියෙනවා. එක්තරා මාදිලියක් හැටියට නාට්‍ය කලාව තුළ වෙනම ප්‍රවර්ගයක් හැටියට ලෝකයේ යුරෝපයේ මේ දැනට ප්‍රචලිතව පවතින එකක්. සහ ඒව පිළිබඳ වෙන පර්යේෂණත් සිද්ධ වෙනවා. මොකද කොහොමද මේ ඉන්ටර්මීඩියල් තියටර් එක එක්ස්පීරියන්ස් කරන්නේ? නළුවෝ විතරක් නෙමෙයි ප්‍රේක්ෂකාගාරය. මොකද දැන් අපි පුරුදු වෙලා හිටියේ ඉතාම සජීවී මිනිස්සු ගැහැණුන් සංගීතකරුවන් මේ වේදිකාව තුළ දකින්න සහ අහන්න. නමුත් ඒවාට අමතරව දැන් වේදිකාවට ප්‍රවේශලා ඉන්නවා ඩිජිටල් කැරක්ටර්ස් පවා. එතකොට මේකේ සම්මිශ්‍රණය කෙබඳුද කියලා. ඉතින් නමුත් ශාස්ත්‍රීය ඩිබේට් එකක්, ඒ කියන්නේ ශාස්ත්‍රීය සංවාදයක් තියෙනවා මේ පිළිබඳව නාට්‍ය රංගකලාව පැත්තෙන් කතා කරනකොට. නමුත් මං ගොඩක් නාට්‍යකරුවෝ වගේම මමත් එකඟයි. මටත් තියෙනවා සැක සංකාවක්. චින්තා කිව්වා වගේ මේ සජීව රංග කලාව තාම අපිට අතාරින්න අමාරුයි. මොකද ඒකේ තියෙන යුනික්නස්, ඒකේ තියෙන අද්විතීය භාවය එක වෙනම අත්දැකීමක්. ඉතින් දැන් මේ කොරෝනා කාලෙත් පසුගිය කාලවකවානු තුල ඔය රස්ටන් බරූචා වගේ ශාස්ත්‍රඥයෝ විශාල සංවාදයක් අරගෙන ගියා. කොරෝනා නිසා ඇත්තටම අභියෝගයට ලක් වුණේ මේ සජීවී රංග කලාව, සජීව භාවය, ලයිව්නස් එකට තමයි චැලෙන්ජ් එක ආවේ. අපි කොහොමද තියටර් එක ඇතුලේ සජීව නළුවෙක් සහ ප්‍රේක්ෂකයෙක් එකට මුණ ගැස්සන්නේ කියලා. මොකද ඒ අත්දැකීම Zoom එකෙන් ගන්න බෑ. ඔව්. ඉතින් මං හිතන්නේ අනිත් අපේ සහෝදර සහෝදරයන්ටත් ඇති යම් දෙයක් මේකට එක්කාසු කරන්න. ඔව්. අපි නිපුණේ පොඩි වෙලාවක් දැන් මොකද අපිට පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශයට යන්න අවශ්‍ය නිසා මම මේක ටිකක් පුළුල්ව සාකච්ඡා කරන්න ඕනත් නිසා මම හිතන්නේ මේ පුළුවන් නම් සෞම්‍ය විනාඩි 10ක් මට දෙන්න ඔබත් එක්ක. මොකද මේ කතා කරගෙන ආපු දේ තව ටිකක් සංවාදාත්මකව අපි ගොඩනගිය යුතු නිසා අපිට පොඩි වෙලාවක් දෙන්න. අපි සෞම්‍ය ඔබේ ගීතයක් අහමු. මේ ආපසරන්න බෑ නාට්‍යයේ ඔබ මේ සජීවව තමයි ගායනා කළේ. හැබැයි අපිට දැන් මේ තියෙන පටිගත කරපු දේ ඔබ බිමල් ජයකොඩි සහ ශාම් ෆර්නෑන්ඩෝ තමයි මේ ගීතය මේ සජීව ලෙස ගායනා කරේ. නාට්‍යය අපේ ගීතෙන් අනතුරු පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව ඇන්ටික් කඩේක මරණයක් විමසන්න බලාපොරොත්තුවෙන් එනවා. අපි මේ ගීතය දැන් අහමු. අර බලන්න සුදා මල පිපිල අමරු කරකිනා. අර බලන්න සුදා මල පිපිල අමරු කරකිනා. මලේ සුවඳ දසත හමන්නේ බඹරුන්ට එන්න නොවේදෝ. මලේ සුවඳ දසත හමන්නේ බඹරුන්ට එන්න
ශනිදා කරලිය අපි ශනිදා කරලින් නැවත ඔබව මුණගස්සන්නට සෝදානම් වෙන්නේ ඇන්ටික් කඩේක මරණයක්. වසර 31කට පසුව අශෝක හඳගම වේදිකාවට පැමිණෙනවා. අද අශෝක හඳගම ඒ වගේම මෙහි රංගනයේ නිරත වෙන සෞමිලේනගේ සමග නිපුණි ශාරදා ඒ වගේම සංගීත අධ්‍යක්ෂ චින්තක ජයකොඩි අද සහභාගී වෙනවා. ඔවුන් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ ප්‍රවෘත්ති විරාමයට කලින් සෞම්‍ය හොඳ කතාවක් කියමින් ආවේ. ඒ කියන්නේ මේ තියටර් කියන අත්දැකීම සහ මේ සජීවීකරණය පිළිබඳව රංගනයේදී සජීවීකරණය කියන අත්දැකීම පිළිබඳව කතා කරමින් ආවේ. ඒ නිසා මේ ඔය ටියටර් කියන අත්දැකීම මම හිතන්නේ මේකට ඔබ 4 දෙනාම සහභාගී වෙනවා නම් වඩාත් යෝග්‍යයි. මොකද මේ තියටර් කියන සංකල්පය දැන් ලංකාවේ තියටර් තියෙන නෙළුම් පොකුණ තියටර්, ලයනල් වෙන් තියටර් එහෙම තමයි හඳුන්වන්නේ. හැබැයි මේ තියටර් කියන සංකල්පයට ගැලපෙන නිර්මාණ ලංකාව ඇතුලේ කොයිතරම් දුරට කෙරෙනවද සහ තියටර් කියන අත්දැකීම අපි කොයි විදිහටද ලබා ගන්න කියන කාරණාව පිළිබඳව මම හිතන්නේ අපි අශෝකයගෙම පටන්ගෙන අනිත් පැත්තට ගියොත් හොඳයි. මෙහෙමයි දැන් සෞම්‍ය ඉස්සරලා කිව්වර මේ කියන්නේ අන්තර්මාධ්‍ය මේ භාවිතාවක් මේ රංගනය ඇතුලේ තියෙනවා කියලා ඒක මේ කාලේ වෙනකොට ඒක ඇත්ත ගොඩක් වෙලාවට බටහිර නිෂ්පාදන බැලුවොත් එහෙම අපිට ඒක දකින්න පුළුවන්. දැන් මට පුද්ගලිකව තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ මේ ගොඩක් දුරට දැන් අපේ අවකාශය කියන එක කියන්නේ පරිසරය කියන එක ගත්තොත් එහෙම එළියට බැස්සහම අපි ඉන්නේ එක්තරා විදිහක ගත්තොත් එහෙම නිකන් ඩිජිටලි පොලියුටඩ් පරිසරයක. හරි. ඩිජිටලි දූෂිත වෙච්ච පරිසරයක තමයි අපිට දකින්න හම්බෙන්නේ. එළියට ගියාම කට් අවුට් ගහලා තියෙනවා ඩිජිටල් print out. ඉස්සර අපි අඩු ගානේ චිත්‍රයක් දකින්නවනේ මේ කට් අවුට් එක නිකන් මිනිස්සු අතින් ඇඳපු මිනිස් ශ්‍රමය කියන එක මේ ඇතුළත් වෙච්ච. එතකොට මැෂින් විෂින් තමයි ඒ පරිසරය හදන්නේ. එතකොට බිල්ඩින්ස් ගත්තා වුණත්, ලයිටින් ගත්තා වුණත්, හඬ අපිට ඇහෙන ගත්තා වුණත් මේ හැම එකක්ම නිකන් අර මිනිස් ඉන්පුට් එක නේ, හියුමන් ඉන්පුට් එක. මිනිස් අන්තර්ගතය මේවා වෙච්ච මේ පරිසරයක් තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් අපි සිනමාව ගත්තත්, ටෙලිනාට්‍ය ගත්තත්, ඉන්ටර්නෙට් එකේ අපි දකින අනිකුත් මාධ්‍ය ගත්තත් ඔය හැම එකකම අපි නිතර පරිශීලනය කරන්නේ ඕක. ඒ හින්දා මට හිතෙනවා මගේ පුද්ගලික අත්දැකීම තමයි අපි දුරස් වෙමින් පවතිනවා. මේ හියුමන් ඉන්පුට් එක වැඩි කලාව. අපි හිතමු මෙහෙම දෙයක් උදාහරණයකට ගත්තොත් එහෙම අපි හිතමු දැන් අපි යනවනේ නිකන් අපි නොත්‍රඩෑම් පල්ලියට යනවා කියලා හිතන්නකො මේ පැරිස් වල තියෙන. ඒකට ගියාම ඒක ඇතුළට ගියාම අපිට දැනෙන දෙයක් තමයි මේක ඇතුලේ දෙවියන් ඉන්නවා කියලා. ඒ දෙවියන් ඉන්නවා කියලා අපිට දැනෙන්නේ ඒක ගොඩනගලා තියෙන්නේ මේ බිල්ඩින් එකක් ඒක ගොඩනගලා තියෙන්නේ මේ මිනිස් ශ්‍රමය කියන එක. අපිට දෙවියන් හැටියට දකින්නේ මිනිහාම තමයි. මිනිහාම අපිට ඒක ඇතුලේ දකිනවා මිනිහාගේ අද්විතීයකම, අපූර්වත්වය සහ ඔහුගේ තියෙන මේ දිව්‍යමය භාවය අපි දකින. ඒකට තමයි අපි දෙවියන් හැටියට අපි වඳින්නේ. කලාවෙත් එහෙමයි. සජීවී වේදිකා නාට්‍යයක සජීවී භාවය කියන එක අපිට පවත්වාගෙන යන්න පුළුවන් ප්‍රමාණය අනුව අපිට දැනෙනවා වෙන දෙයක් කියලා මට හිතෙනවා. ඒ හින්දා ලංකාවේ වේදිකාවේ ගොඩක් දුරට ඔන්න ඔක අපි මගහැරෙමින් පවතින යුගයක් විවිධ ප්‍රායෝගික කාරණා හින්දා. ඒ හින්දා මම විශ්වාස කරනවා ඉතින් සහ මම කැමති වැඩියෙන්ම මේ අර පුළුවන් තරම් තාක්ෂණික අපි මේ නාට්‍යයත් අපි පාවිච්චි කරනවා, වීඩියෝ ප්‍රොජෙක්ෂන්ස් පාවිච්චි කරනවා, ඩිජිටලි මේ රෙකෝඩ් වෙච්ච සවුන්ඩ් පාවිච්චි කරනවා. ඒ ඔක්කොම එක තමයි අපි සජීවීකම තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපිට නිකන් මොඩර්නිටි එක කියන එක සම්පූර්ණයෙන් අයින් කරගෙන අපිට මේ වේදිකා නාට්‍ය කරන්න බෑ, මිනිස්සුන් ග්‍රහණය කරගන්න බෑ. නමුත් අපි කිසියම් සීමාවක ඉඳගෙන මේ සජීවී බව රැකගන්න පොඩි උත්සාහයක් ගන්නවා. ඒකේ තියෙනවා වෙන රසයක් කියලායි මට හිතෙන්නේ. ඒ සීමාව මේ කොතනදිද දැන් කොහොමද මේ සීමාව තීරණය කරන්නේ? ඒක නාට්‍යයේ පිටපත අනුවද එහෙම නැත්නම් රංග කාරණාව අනුවද කොහොමද ඒක? මෙහෙම මේ පිටපතම අර සෞම්‍ය කිව්වා වගේ අර ඩිජිටල් කැරක්ටර්ස් පාවිච්චි කරලා ඒ සියලු සෙල්ලම් දාලා කරන්න පුළුවන්. එහෙම කිසි ගැටලුවක් නැහැ. හැබැයි මෙහෙම මුකුත් නැතුව රෝ විදිහට කරන්නත් පුළුවන්. මිනිස්සුන්ගෙන් විතරක් කරන්නත් පුළුවන්. ඒ ඔය දෙක අතරමැද භාවිතාවක ඉඳගෙන තමයි අපි මේ නාට්‍ය මේ ගොඩනගන්නේ.
හොඳයි සෞම්‍යගේ පැත්තට එම්මන්තන ඔබට එක පැත්තකින් අර ඇකඩමික් පැත්තේ එහෙම නැත්නම් මේ ශාස්ත්‍රීයව තිබෙන අත්දැකීම් සහ ප්‍රායෝගික තිබෙන අත්දැකීම් එක්ක මේ පිළිබඳව කතා කරන්න පුළුවන්. ඔබතුමා කියවනේ මේ තියටර් කියලා ඇත්තටම තියටර් කියන වචනේ හරි පුළුල් වචනයක්. අපි හොස්පිටල් වල තියෙනවා තියටර්ස්. ඊට පස්සේ ගොඩ හැම තැනකම තියෙනවා තියටර්ස්. උසාවියේ තියෙන්නේ තියටර් එකක් නේද? පාසල්වල විශ්වවිද්‍යාලවල පන්ති කාමරවල හැමතැනම තියටර් එකක් තියෙනවා. එතකොට මේ ඇත්තටම මේ ඒ තියටර් එක ඇතුලේ තමයි මේ ප්‍රාසංගික අත්දැකීම් අපි අත්පත් කරගන්නේ. ඉතින් ඒ කෙසේ වෙතත් හඳග මහත්මයා කිව්වා වගේ දැන් නාට්‍ය කලාවේ මේ සජීවී භාවයේ තියෙන අවශ්‍යතාවය සහ වටිනාකම තවමත් නැසී නැහැ. ඒක තාමත් පවතිනවා. සහ ඒ වෙනුවෙන් පෙනී සිටින ශාස්ත්‍රඥයෝ නාට්‍යකරුවන් කොතරම් දුරකට ඉන්ටර්මීඩියල් ඉන්ටර්වෙන්ෂන් එකක් එහෙම නැත්නම් අන්තර්මාධ්‍යමික මැදිහත්කාරකමක් තිබුණත් තවමත් සජීව වේදිකාවේ ඒ කියන්නේ නාට්‍යාගාරයක් ඇතුළට ඇවිල්ලා නාට්‍ය බලන්න ප්‍රේක්ෂකාගාරයක් පවතිනවා. මොකද එහි තියෙන අද්විතීය මේ අත්දැකීම නිසාම. ඉතින් ඕකේ අර මම ඊයේ පෙරේදත් හඳගම අයියත් එක්ක කතා කරනකොට කිව්වා මේ ග්‍රීක වචනයක් තියෙනවා poiesis කියලා. poiesis කියලා කියන්නේ to make කියන අදහස. ඒකෙන් ව්‍යුත්පන්න වෙච්ච වචන කිහිපයක්ම තියෙනවා නාට්‍ය කලාවේදී භාවිතා වන ඒ අතරේ ඇත්තටම ඉතාම වැදගත් ඇත්තම ඔටෝපොයසිස් ඔටෝපොයසිස් කියලා කියන නැත්නම් ඔටෝපොයටික් ෆීඩ්බැක් ලූප් කියලා අදහසක්. මේකට සිංහල වචනයක් හරියටම අපි නිෂ්පාදනය කරගන්න බෑ දැනට. නමුත් පොයසිස් කියලා කියන්නේ to make කියන එක්තරා විදිහකට ගත්තම සරල අදහසක් යම්කිසි ගොඩනැගීමක් ජනනයක් ගොඩනැගීමක් කියන එක. ඒතර ජනනීය භාවය ගොඩනැගීම මේ ඔටෝපොයටික් ෆීඩ්බැක් ලූප් කියන අදහස එන්නේ අපි ප්‍රේක්ෂකාගාරයක් ඇතුලේ ප්‍රේක්ෂකයා සහ නළුවා අතර තියෙන සම්බන්ධය අර්ථකථනය කරන්න. මේක ඇවිල්ලා හරි ඒක මැජික් එකක් එක්තරා අන්දමකට. අපිට පේන්නේ නැති වුණාට මේ සම්පර්කය අපිට ඒ කියන්නේ අපිට පේන්නේ නැහැ මේ වේව්ස් හරි මොනවා හරි පේන්නේ නැහැ නළුවා රංගපානකොට ඒ නළුවා සහ ප්‍රේක්ෂකයා අතර මොකද්ද වෙන්නේ කියලා. ඒ අතර යම්කිසි මේ අවකාශයක් තියෙනවා. නමුත් මේ අවකාශය ඇතුලේ නිර්මාණය වෙනවා එක්තරා විදිහක් ගත්තාම මානව සම්පර්කයක් ජනනයක්. ඒක බරපතල මේ මැදිහත් වීමක් නාට්‍ය කලාවේ තියෙන. ඒ නිසාම තමයි නාට්‍ය කලාව ටිකක් නාට්‍ය කලාව දේශපාලනික වන්නේත් ඒ නිසාමයි. නාට්‍ය කලාවට පුළුවන් මිනිස්සුන් ඒක රාශී කරන්නයි බැඳ තබන්නයි කියන එක. හොඳයි. මේ සියලු දේවල් අහගෙන ඉන්නකොට නිපුණුවට මොකද හිතෙන්නේ? අපි මේ සජීවීකරණය ගැන කතා කරා සහ මේ තියටර් කියන සංකල්පය පිළිබඳව අපි යම් විදිහකින් යම් අදහසක් ගෙන ආපු නිසා නිපුණිත් මේ රංග කාරණාවේ ඉන්න නිසා නිපුණිය ගත්ත කෙනෙක්. තියටර් කියන වචනය ගත්තොත් එහෙම තියටර් කියන එක අපි දැන් තේරුම් ගන්නෙම ප්‍රොසීනියම් ආකෘතික රංගශාලාව තුල ඉන්නේ. ලයනල් වෙන් රංගහල, එල්ෆින්ස්ටන් රංගහල, ටවර් හෝල් රංගහල වගේ රංගශාලා මූලික කරගත්ත රංග කලාවක් ගැන තමයි අපිට මතක් වෙන්නේ තියටර් කියපු හැටි. නමුත් තියටර් කියලා කියන්නේ රංග අවකාශය. ඒක අර ප්‍රොසීනියම් ආකෘතියට එහා ගියපු රංග කලාවක්. දැන් ඉංග්‍රීසි වල තියෙනවා දැන් ඩ්‍රාමා ඇන්ඩ් තියටර් කියලා වචන දෙකක් තියෙනවා. ඩ්‍රාමා කියලා කියන්නේ අර ටෙක්ස්ට් බේස් නැත්නම් පටිතේ මූලික කරගත්ත අර ස්ක්‍රිප්ට් එක නැත්නම් වචන මූලික කරගත්ත නාට්‍ය. නමුත් ඒක ප්‍රොඩියුස් කරනකොට නිෂ්පාදනයට එනකොට තමයි තියටර් කියලා කියන්නේ. එතකොට ඒක මේ ප්‍රොසීනියම් ආකෘතිය විතරක් නෙමෙයි. නමුත් දැන් මේ වර්තමානයේ අපි ඒක තේරුම් ගන්නේ අර නිසාම මට හිතෙනවා තියටර් කියන වචනය තියටර් කියන භාවිතය යලි නිර්වචනය කරගත යුතු කාලයක් කියලා. ඒ කියන්නේ මේක මෙතනින් එහාට අරන් ගිහිල්ලා කොහොමද අර සර් කිව්වා වගේ මිනිස්සුන්ට අරන් යන්නේ කියන එක නැවත සංවාදනයට භාජනය කළ යුතුයි කියලායි මට හිතෙන්නේ. නිපුණිය දැන් ඔයා අර කියපු තියටර් නස් එක නැත්තම් ඒ කියන්නේ ඇත්තටම අපිට හුරු එක තමයි නාට්‍ය කිව්වේ ගමන්ම ප්‍රොසීනියම් මාච් එකක් මතක් වෙන්නේ. නැත්තම් ප්‍රොසීනියම් ආරුක්කු වේදිකාව තමයි මතක් වෙන්නේ. නමුත් තියටර් කියන්නේ ඊට වඩා පුළුල් අර්ථයකින්
යෙදෙන වචනයක් සහ භාවිතයක්. මේකෙන් අදහස් කරන්නේ ප්‍රසිනිමාකෘති නාට්‍ය එහෙම නෙමෙයි කියන එක නෙමෙයි. ඒකත් එක්තරා මාදිලියක්. ලංකාවේ ප්‍රේක්ෂකාගාරය කොහොමද මේ කියන සංකල්පය අල්ලගෙන තියෙන්නේ? අපි මේ සජීවීකරණය කියන එක කතා කරා. ගොඩක් තැන්වලදී අපි දකිනවා නාට්‍යයක් බලන්නේ ඒක පුදු විනෝදාස්වාදයක් ආරම්භය. දැන් බොහෝ තැන්වලදී අපි දකිනවා ලංකාවේ වටේ යන නාට්‍ය දිහා බැලුවාම අර පොඩි විනෝදයක් ලබා ගන්න. මොකද සමහරවිට බාහිර පරිසරයෙන් ඇවිල්ලා ගෙන මාරි විහිළු ටිකක් නේ තිබ්බේ. මාර ජොලි එහෙම එකක් අපි දකිනවා සමහර ප්‍රේක්ෂකයන් අතර එහෙම තියෙනවා. ඒ වෙනුවෙන් යම් උත්තේජනයක් ලබා ගන්නවත් නාට්‍යයක් බලන්නේ නැහැ. හැබැයි මං අහන්නේ ප්‍රේක්ෂකාගාරයේ පැත්තේ මේ තියෙන ප්‍රවණතාවයන් හෝ සංකල්පීය පැත්තෙන් හෝ ප්‍රේක්ෂකාගාරයේ පැත්තේ මේ වෙනස සොයා මේ තත්ත්වය කොහොමද ඔබ දකින්නේ නාට්‍යකරුවන් හැටියට? දැන් මම හිතන්නේ දැන් මම අනුරාධපුරේ. එතකොට කොළඹින් පිටට අපිට එන නාට්‍ය මේ කොළඹ දකින නාට්‍යයට වඩා සම්පූර්ණ වෙනස්. එතකොට මේ එයාලගේ රසාඥතාවය තියෙන්නේත් ඒ වගේ වෙනසක්. ඒතර අර කොළඹ දකින මං කොළඹට ආවට පස්සේ දැක්ක නාට්‍ය මම කවදාවත් අනුරාධපුරෙත් දැකලා නැහැ. මොකද ඒක පෙන්වන තරම් සුදුසු රංගශාලා නැහැ. රංග අවකාශ හැදිලා නැහැ. සහ ඒ වගේම ප්‍රේක්ෂකයෝ හැදිලත් නැහැ. ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ ඉන්න ඕන ඒ වගේ රසඥතාවයක් තියෙන මිනිස්සු බවට පත් වෙන්න ඕනේ නාට්‍යයක් බලන්න. දැන් භරතමුනි කියනවනේ ඒ කියන්නේ නාට්‍යයක් කරන වගේම නාට්‍ය බලන්න මිනිසුන්ටත් ක්වොලිටිස් තියෙන්න ඕනේ. ඒ ක්වොලිටිස් වලට ආවම තමයි නාට්‍යයක් රස විඳින නාට්‍ය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නාට්‍ය වල අර්ථකථනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය වෙනසක් තියෙනවා මම දකිනවා ප්‍රාදේශීය වශයෙන් මේක අරන් යන්නේ නැති නිසාම. මොකද මේ මිනිස්සු ඊට වඩා ප්‍රශ්නවල ඉන්නේ. මං අහලා තිනවා මේ දෙබස මගේ මිත්‍රයන්ගෙන් අහලා තිනවා අපි බම් මේ නිකන් ජොලියට නාට්‍ය බලන්න යන්නේ කියලා ප්‍රශ්න ගොඩක් දාගෙන ඉන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒ කියන්නේ ටිකක් අර විනෝද වෙලා එන්න මේ තියෙන ප්‍රශ්න ටික මග හරවාගෙන පොඩි විනෝදයක් අරන් එන්න තමයි නාට්‍යයක් බලන්න යන්නේ. නමුත් මේ නාට්‍ය වල කතා කරන සංකීර්ණ තේමාවන් තව බරක් කරගෙන යනවා. නමුත් අර අපිට දැන් ආවහු තියට පාඩුවක් වෙයි දන්නේ අර කැතාර්සීකරණය කියලා වචනයක් තියෙනනේ භාව විශෝධනය වෙනවා. ඒ භාව විශෝධනය කරගන්න දන්න ප්‍රේක්ෂකාගාරයක් නැහැ කියලා හිතන. ඒක නැහැ කියන එක අපිත් අදාළයි ප්‍රේක්ෂකාගාරේ. ඒක අපි විසින්ම සංවර්ධනය කරගත යුතු මේ ස්කිල් එකක් ඒක ඇත්තටම. නාට්‍යයක් බලන්න රසඥතාවය ඇති කර ගැනීම ස්කිල් එකක්. දැන් මට තියෙන ප්‍රශ්නේ මේ දැන් නිපුණි කිව්ව විදිහට දැන් ඔය සමහරු කියන ගොඩක් දෙනෙක්ගේ ජනප්‍රිය මතයක්නේ අපි මේ ප්‍රශ්න තියෙනවා ජීවිතේ අපි තව ප්‍රශ්න අරගන්න නෙමෙයි වේදිකාවට හෝ සිනමාවට යන්නේ කියලා බලන්න. මේක මේ ජනප්‍රිය අදහසක්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් පෙරදිග ශාස්ත්‍රඥයෝ නාට්‍ය කලාව ගැන මේ න්‍යායන් ගොඩනගපු අය කියන දෙයක් තමයි එන්ටර්ටේනින් කියන එක වැදගත්. මිනිසුන්ට අවශ්‍යයි එන්ටර්ටේනින් කියන. එන්ටර්ටේනින් කියන එක වචනේ ඉතා පුළුල් අර්ථයක් තියෙන එකක්. ඒක ලොකු රේන්ජ් එකක් තියෙනවා. විවිධාකාර. දැන් රස කියන රසනේ අපේ තියෙන පෙරදිග රස කියන්නේ ඇත්තටම මේ වචනේ ඇවිල්ලා තින්නෙත් මේ සාරය කියන අර්ථේ. සාරය නැත්නම් එක්ස්ට්‍රැක්ට්ස් මේ එසන්ස් මේ වගේ අර්ථ තියෙනවා. එතකොට ඔය රස කියන එක ඇවිල්ලා තින්නේ මේ ශාකවල තියෙන රස. ආහාරවල තියෙන රස. ඒතර ඒ රසම තමයි මේ ආර්ට්ස් වලටත් එන්නේ. එතකොට දැන් අපි කෑම කනකොට මේ හැම වෙලාවෙම කන්නේ එකම රසද? දැන් එන්ටර්ටේනින් කියලා hina වෙන්නමද වේදිකාවට හෝ සිනමාවට යා යුත්තේ? නෑ අපි රස කිව්වම විවිධාකාර රස ගොඩක් අපි රස විඳිනවා. අපි දවල්ට බත් එක කෑවත් ඒ බත් එකේ තියෙන හොදිමාළු පිණි 6ක් 7ක් එක තමයි මේ බත් එක කන්නේ. ඒතකොට විවිධාකාර රස ගොඩක් එක්ක තමයි මේ බත් එක අපි අනුභව කරන්නේ. ඒ වගේ දැන් සරලම උදාහරණයක් තමයි භරතමුනි කියනවා ශමය කියලා රසයක්. ශම නැත්නම් සාන්ත රසය. ඒකත් රසයක්. ගිහිල්ලා පුටුව උඩ ඉඳගෙන දඟල hina වෙන එක විතරක් නෙමෙයි රසය. රස රේන්ජ් එකක් තියෙනවා නේද? විවිධාකාර පිළිකුලත් රසයක් නේ. ජුගුප්සාවත් රසයක්. එතකොට මේ ආර්ට්ස් වල රස ගොඩාක් තියෙනවා පැලට් එකේ. මේක එක කලර් එකක් නෙමෙයි. කලර්ස් ගොඩාක් තියෙන පැලට් එකක්. එතකොට මිනිස්සුන්ට පුළුවන් එක එක වර්ණ රස විඳින්න. ඉතින් ශමය කියන්නේ උච්චම රසය කියලා තමයි මේ පෙරදිග ශාස්ත්‍රඥයෙකුගේ ශාන්ත රසය තමයි ඉහළම පරිපාකයට පත්වන රසය. ඉතින් ඒක ලබා ගන්න ලේසි නෑ. ශාන්ත ගුණය, ශාන්ත රසයක් ලබා ගන්න එක නිර්මාණයක් රස විඳලා. හැබැයි දැන් අපි සරලව කියන්නකො අපේ ප්‍රේක්ෂකින්ට දැන් ඔය පාතර පංචාලි වගේ චිත්‍රපටියක් බැලලා ඉවරුණාන් පස්සේ මිනිස්සුෙකුට එනවා ශාන්ත රසයක්. ජීවිතය පිළිබඳ, තමා ගැන, පරිසරය ගැන,
මනුෂ්‍යත්වය ගැන මොකද්ද එනවා වෙනත් අමුතු ෆීලිං එකක්. මේකනේ අර ශාන්ත රසයක් එන්නේ. මේ බීබත්ස රසයක් හෝ මේ කෝප රසයක් වගේ එකක් එන්නේ නැහනේ. ඊට වැඩි අර අපිව උසවා තබන ගුණයක් එනවා. මනුෂ්‍යයාව ඔසවා තබන ඉහළට. ඒ ෆීලිං එක. ඉතින් මේ ශාන්ත රසය ඉතින් ඒක නිසා මේ නාට්‍ය වලට අපි යන්නේ හැමතිස්සෙම hina වෙලා කොක්කන්දලා තලන්නම නෙමෙයි. තව ගොඩාක් ඉතා වටිනා රස ගොඩක් තියෙනවා මේ නාට්‍ය කලාවේ. හැබැයි අනිත් පැත්තෙන් දැන් අපි ඔය කොක්කන්දලා සිනාසීම කියලා කීවාට සමහරලාට ඒ නාට්‍යයේ අපි ඔය කතා කරන සංකල්පත් එක්ක බලමු අපිට අපි ගැන බලලා අපිටම hina වෙනවා තියෙනවා. කියන්නේ ඒක මේ අපි මූණෙන් පෙන්නන නියාවට වැඩිය අපිට අපි hina වෙන්න පෙන්නනවා කියන එක නාට්‍යකරුන්ගේ එකක් එක්තරා විදිහක උපක්‍රමයක් තමයි. අපිට අපි ගැන අපිව පෙන්නලා කැඩපතක් වගේ අපිට අපිව hina වෙන්න අපිට අපි ගැන හිතලා hina වෙන්න පුළුවන් සලසන එක. ඒ නිසා මේ කතාව ටිකක් දීර්ඝව යා යුතු නිසා අපි මේ විවිධ පරිච්ඡේදයන් අරන් යමු. අපි මේ ඇන්ටික් කඩේක මරණයක් ගැන කතා කරමින් ඉන්න අතර වාරයේදී තමයි මේ නාට්‍යයේ විවිධ අවස්ථාවන් මානයන් පිළිබඳව කතා කරමින් ඉන්නේ. අපි මේ ඔබ ටෙලිමාධ්‍යයට කරපු තව නිර්මාණයක් අහම මේකත් මතන්නේ අපි සින්තටික් සිහින නාට්‍යයෙන්ම තමයි උපුටගන්නේ. දැන් ඉතින් වෙන කුමක් කරන්නද? ඔබම ලියපු ගීතයක් අපි මින් අනතුරු තවත් කතා කරමු ඇන්ටික් කඩේක මරණයක් ගැන. ඉර හඳට වඩා අපි ඈත බව දන්නවා. ඒ වුණත් අහම්බෙන් එකම එක මොහොතකට ඔබට මා හමු වෙලා දැන් ඉතින් වෙන කුමක් කරන්නද? දැන් ඉතින් වෙන කුමක් කරන්නද? ආදරය කරනු මිස ආදරය කරනු මිස ලා 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 මහා පතරංගයටත් වඩා දිග කතාවක කොම්බුවක් තරම් නැති අපේ ලව් සින්දුවේ අන්තරා පෙළියක සමන්ති මා ඔබව ඉම්බා කටුව කුමකටද ඔරලෝසු මූනකට කල්පයක් කියන්නේ තප්පරෙන් බිඳක් නම් කල්පයක් කියන්නේ තප්පරෙන් බිඳක් නම් සාරසංක කල්ප ලක්ෂයක් මා ඔබට තුරුළු වී නිදිබරව උන්නා සමන්තේ ඔබේ තොල් පෙති වැදි මගේ නළලේ කොනක කේශනාලිකාවක් පිපිරුණා දැන් ඉතින් වෙන කුමක් කරන්නද? දැන් ඉතින් වෙන කුමක් කරන්නද? ආදරය කරනු මිස ආදරය කරනු මිස දැන් ඉතින් වෙන කුමක් කරන්නද? දැන් ඉතින් වෙන කුමක් කරන්නද? ආදරය කරනු මිස ආදරය කරනු මිස සුසව කරන්නේ 89
89.8 දිවයින පුරා City FM. ශනිදා කරලිය. උදේ 9:22 අපි ඇන්ටික් කඩේක මරණයක් ගැන මේ කතා කරමින් ඉන්නේ. අශෝක හඳගම වසර 31කට පසුව යලිත් වේදිකාවට ප්‍රවේශ වෙනවා. ඔබ ටෙලිමාධ්‍යයේ මුලින්ම වේදිකාවෙන් පටන්ගෙන ටෙලිමාධ්‍යයෙන් සිනමාවෙන් ඊට පස්සේ ටෙලිමාධ්‍යයෙන් උත්සාහන කාලයක් ඈත් වෙලා ඉඳලා ඔබ සිනමාවෙම තමයි හිටියේ. මේ මාධ්‍ය තුන කොහොමද ඔබේ ප්‍රකාශනයට යොදාගන්නේ? කියන්නේ එක අවස්ථාවක වේදිකාව, ටෙලිමාධ්‍ය, සමහර ටෙලිමාධ්‍ය ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඔබ ටෙලිමාධ්‍යයත් එක්ක සිනමාවෙත් අන්තිම වැඩිම කාලයක් මම හිතන්නේ ඔබ සිනමාවේ තමයි මෑත කාලේදී හිටියේ. කොහොමද මේ මාධ්‍ය තුන භාවිත කරන්නේ? ප්‍රකාශනය අනුව මේක වෙනස් වෙන්නේ කොහොමද ඔබට? එහෙමයි දැන් ඔයට අමතරවත් තියෙනවා මේ අනුෂ්ක මේ කවි සහ කෙටි කතා දේවලුත් ලියනවා. දැන් ඒක හේතුව තමයි දැන් මම මෙච්චර කාලයකට දැන් පහුගිය කාලෙක මම නාට්‍යකරුවෙක් හැටියට ඉඳලා තියෙන්නේ මගේ මේ ජීවිතේ අවුරුදු 10ක් විතරනේ. කියන්නේ මම පළවෙනි නාට්‍ය කරන්නේ ඉස්කෝලේදී 1979. ඒතර 89 තමයි මාගත නාට්‍ය කරන්නේ අවුරුදු 10යි. එතකොට මම පළවෙනි චිත්‍රපටය කරන්නේ 1992 තමයි රූගත කරන්නේ. ඉතින් දැන් 2021යි. ඒතකොට අවුරුදු 30ක් විතර සිනමාවත් එක්ක තමයි ඉඳලා තියෙන්නේ. රූපවාහිනියේ තුනත් අපි 90 තමයි මම පළවෙනි ටෙලි නාට්‍ය කරන්නේ. අවසාන ටෙලි නාට්‍ය කරන්නේ 2003 අවුරුද්දේ. 2003 අවුරුද්දේ. නෑ 2006 අවුරුද්දේ. හරි. එතකොට ඒකෙත් එක්තරා දුරකට සීමාකාරී භාවයක් තියෙනවා. ඉතින් මේ ඒකට හේතුව දැන් මම සිනමාවේ තමයි වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ. ඒ සිනමාව ඇතුලේ සිනමා කෘති දෙකක් අතර ඇතිවෙන නිකන් අන්තර් කාලය ඇතුලේ මම ගොඩක් දේවල් කරනවා. ඉතින් උදාහරණයක් විදිහට කවි ලියනවා, කෙටි කතා ලියනවා, දේවල් කරනවා. ඉතින් හැම වෙලේම මොකක් හරි ප්‍රකාශනයක් ඔළුවට ආවහම හිතට ආවහම ඒක මම කරන්න අවශ්‍ය මාධ්‍ය මොකක්ද කියන එක මේ තෝරගන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් පහුගිය කොවිඩ් කාලේ මොකක්වත් කරන්න උනේ නැහැනේ. මොකක්වත් කරන්න උනේ නැතුව ගෙවල් වලට වෙලා නිකන් ඔහේ ඉන්න කාලේ මිනිස්සුත් ඔහේ ඉන්න කාලේ අපිත් ඔහේ ඉන්න කාලේ එකපාරට ඔළුවට ආව අදහසක් තමයි මේ Zoom එකෙන් අපි මේ කියන්නේ ගනුදෙනු කරේ මේ සංනිවේදනය කරේ. ඉතින් Zoom එක පාවිච්චි කරලා අපිට බැයිද මොකක් හරි නිර්මාණාත්මක ප්‍රකාශනයක් කරන්න කියලා තමයි මේ ඇල්කොහොල් නැති බියර් එහෙම නැත්නම් බියර් විතවුට් ඇල්කොහොල් කියන මේ නිර්මාණය කරේ. ඉතින් ඒ වගේ අර කියන්න දෙයක් ඔළුවට ආවහම කියන්නේ මොකෙන්ද කියන එක මේ ඒ අවස්ථාවට අනුව තමයි මේ තෝරාගන්නේ. ඉතින් මට හිතෙනවා ඉතින් මම පහුගිය කාලේ පුරාම මේ සිනමාවත් එක්ක ගනුදෙනු කරමින් ඉඳලා දැන් මේ ඇන්ටික් කඩේක මරණයක් කරහා කියන දේ සිනමාව ඇතුලේ කියන්න පුළුවන් වෙන විදිහකට. නමුත් මේ සජීවී අත්දැකීම් මේ සජීවී අභ්‍යාසය ඇතුලේ තමයි මේක ඊට වඩා වෙන විදිහකට විඳින්න පුළුවන් වෙන්නේ කියන එක මට හිතුණා. ඒ හින්දා ඉතින් මේ සඳහා මේ මාධ්‍ය තෝරගත්තා. ඒ වගේ එක මාධ්‍ය තෝරගන්නවා එක ප්‍රකාශනයට අනුව. ඔබේ මන්තන මේ මට පෞද්ගලිකවම නම් අදහසක් නැහැ ඔබේ වේදිකා නාට්‍ය පිළිබඳව. මොකද දැකලා නැහැ නේ. අපි දැකලා නැති නිසා අපේ පරම්පරාව තමයි 90 මුල් කාලේ විතර වගේ. නමුත් ඔබේ ටෙලි නාට්‍ය පිළිබඳව සහ සිනමාව පිළිබඳව අපිට අදහසක් තියෙනවා. ඒ නිසාම මේ හරි දේශපාලනිකයි සහ ඔබ ගොඩක් වෙලාවට උත්සාහ කරනවා මේ සමාජීය ප්‍රශ්න පිළිබඳව කතා කරන්න. විශේෂයෙන්ම සිනමාව ඇතුලේ. උතුරේ සහ මතන උතුර දකුණ කියලා අරපො දැන් රටේම සමස්තයේම එක ප්‍රශ්නයක් තියෙන අපි එක ප්‍රදේශයකට ලඝු කරලා තියෙනවා. නමුත් ඔය ඒ ජාතිකත්වයේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච කාලේදී පිච්ච ප්‍රශ්න සහ ඔබ ගොඩක් වෙලාවට පල්ලැහැ මට්ටමේ අපි ඔය කියන්නේ ග්‍රවුන්ඩ් ලෙවල් එක කියලා. ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ප්‍රශ්න ඔබ මේ සෑහෙන නැත්නම් ග්‍රාස් රූට් එකේ ප්‍රශ්න ටික ඔබ කතා කරන්න සිනමාවට හරි පුංචි තිරයට ගේන්න උත්සාහ කරනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි දකින්නේ නිර්මාණකරුන් ඇතුලේ මේ මධ්‍යම පාන්ති කරපුදේ තමයි පේන්නේ. ඒ අවුල තමයි ගොඩක් වෙලාවට බොහෝ නිර්මාණ ඇතුලේ තියෙන්නේ. මොකද සමහර ලාවට මධ්‍යම පාන්ති කියන්නම මේ සිනමාව හෝ විශේෂව පොදුවේ කලාව කියලා ගමු. කලාව වැඩියෙන්ම පරිහරණය කරන ඇසුරු කරන පිරිසක් ඉන්නේ මධ්‍යම පාන්තික ඒ කණ්ඩායම නිසාම සමහරට ඔවුන්ගේ අර්බුදය පෙන්වනවා වෙන්නත් පුළුවන්. නමුත් ඔබ පල්ලෙහ පන්තියේ ප්‍රශ්න ගේන්න උත්සාහ කරනවා වගේ එකක් අපි දකිනවා. ඔබ මේවර උත්සාහ කරන්නේත් වේදිකාව ඇතුලේ ඒ දේ කරන්නද?
එහෙමම නෙවෙයි. මේක ඊට වඩා ටිකක් වෙනස්. දැන් රූපවාහිනී නාට්‍ය ඇතුලේ දැන් මිනිස් ජීවිතය කියන එක විසිරලා තියෙන එක පන්ති ස්තර තියෙනවා තමයි. ඇත්ත. නමුත් මේ නිර්මාණයකට මේ ගෝචර වෙන්නේ එහෙම නැත්නම් අහු වෙන්නේ මේ ඒ කිසියම් අපිට දැන් මොන හරි කිසියම් ප්‍රකාශනයක් කරන්න ඕන වුණාම ඒක අපිට අපි තුල කම්පනයක් ඇති කරන්න ඕනේ නිර්මාණකරුවා ඇතුලේ. කියන්නේ අපි තුල වඩාත්ම නිකන් නිර්මාණාත්මක කම්පනයක් ඇති කරන සිද්ධිය සංසිද්ධිය හෝ සන්දර්භය මොකක්ද කියන එක ප්‍රස්තුත කරගත්තන් පස්සේ ඒක හේතු කරගත්තන් පස්සේ තමයි නිර්මාණය ගොඩනගන්නේ. ඒක කියන්නේ දුප්පත් පන්තියේද ඉහළ පන්තියේද එහෙම නැත්නම් මේ මධ්‍යම පන්තියේද කියන එක අදාළ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම අලුතෙන් කරපු චිත්‍රපටයේට පදනම් උනේ අතීත කතාවක්, ඉතිහාස කතාවක්. 1929 ලංකාවේ ඇවිල්ලා මේ ලංකාවේ හිටපු තානාපති හැටියට හිටපු පැබ්ලෝ නෙරූදා කියන ලෝක ප්‍රකට කවියා ප්‍රස්තුතගේ ජීවිතය අලලා තමයි ඒක නිර්මාණයක් නේ. ඔහුගේ ඇත්ත කතාව නෙවෙයි. නමුත් ෆික්ෂන් එක ප්‍රබන්ධයක්. ඒ ප්‍රබන්ධය ගොඩනගුවා. ඒකත් එක්ක දැන් මොන පන්තියේ ගැනද මේ කතා කරන්නේ කියන එක මේ ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක වෙන කතාවක්. දැන් මේ නාට්‍යයත් එහෙම මේ නාට්‍යයේ කොයි පන්ති ස්වභාවය කියන එක වෙනුවට මේ සමස්ත මේ සමාජයේම ජීවිතයේ වියවුලක් පිළිබඳව තමයි මේ කතා බහ කෙරෙන්නේ. ඒ නිසා ඒක එහෙමයි කියලා වර්ගීකරණය කරන්නත් බෑ. දැන් මගේ මුල් කාලින ටෙලි නාට්‍ය එහෙම තමයි. ඒකට හේතු වුණේ මම ඒ සඳහා මේ කියන්නේ ඒ වස්තු බීජ හොයාගත්තේ ඒව මගේ ඇඟේ ගැටුනේ මම මහ බැංකුවේ සේවය කරනකොට සමීක්ෂණ සඳහා ඈත ගම් වලට යන්න සිද්ධ වෙච්චාම ඒ ගම් වල ජීවිතේ මට දැනුණු විදිය. ඒක මං සෑහෙන කාලයක් තිස්සේ ගියා. ඒක සෑහෙන කාලයක් තිස්සේ මගේ නිර්මාණ අවකාශය කියන්නේ පරිසරය මේ වසාගෙන තිබ්බා. පරිකල්පනයේ වසාගෙන තිබ්බා. ඒ දැන් සින්තටික් සිහිනට වෙනකම්ම මං හිතනවා මං ගමත් එක්ක තමයි රූපවාහිනිය මේ ටෙලි නාට්‍ය කියන එක මේ බැඳිලා තිබ්බේ. ගමක සිද්ධ වෙන පරිවර්තනීය මේ දේ. කියන්නේ මේ මගේ සඳහන් නාට්‍යයේ යුද්ධයේ හින්දා මායෙන් ගම්මාන වලට ඇති වෙලා තිබිච්ච මේ මගේ සඳහන් චිත්‍රපටි ඇති වෙලා තිබිච්ච වෙනස සහ පරිවර්තනය කොහොමද ඒක ඇතුලේ මේ නිරූපණය කරන්නේ කියන එක තමයි මම මේ යොදාගත්තේ. ඒ පරිසරය ඇතුලේ ඒක ගොඩනැගුවට ඒ කතා කරන දේ පරිසරයට හෝ ඒ පන්තියට සීමා වෙන දෙයක් නෙවෙයි. ඊට පැතිරිච්ච මානසික සම්බන්ධතා මේ වල ස්වභාවය පිළිබඳව තමයි කතා බහ කරන්නේ. පොඩි දෙයක් අහන්නම් මේ කීපිටම වටද මේක ඔබෙන් කියන්න උණු නිසාම ප්‍රසිද්ධිය. හෙන හෝ මාගා තාපව වේදිකාවට ගෙන්න යම් සංස්කරණයක් යටතේ හෝ ගෙන්න උත්සාහයක් නැද්ද? මෙහෙම ඒක ඉතින් මගේ නිෂ්පාදනය කරලා ඉවරයි. ඉතින් මම නාට්‍ය ලිව්වා නිෂ්පාදනය කරා. දැන් පිටපත් දෙක තියෙනවා. වෙන කවුරු හරි කෙනෙක් කරනවා නම් මගේ විරුද්ධත්වයක් නැහැ. ඇවිල්ලා ඒක කරන එක මොකද ඒ දේවල් විශේෂයෙන්ම මාගත වගේ නාට්‍යයක් අදටත් මේ ඒකේ ප්‍රස්තුතිය අදාළයි. ඉතින් නව නිෂ්පාදනයක් විදිහට කවුරු හරි කරනවා නම් ඉතින් ඒක දකින්න මාත් කැමතියි ඉතින්. හොඳයි. අපි නිපුණගේ පැත්තට එමුකෝ. නිපුණිද අපි මේ පල්ලහැ තියෙන අවුල ගැන කතා කරනවා කියන එක අපි යම් පමණකට කතා කරා. සහ මේ ඔබ ගමත් එක්ක තියෙන සම්බන්ධය ඔබ අනුරාධපුරේ ඉඳලා කොළඹ ඇවිල්ලා දැන් අශෝක හඳගම වගේ නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයක් ඔබ අත්විඳින කෙනෙක් හැටියට සහ ඒකට සම්බන්ධ වෙන කෙනෙක් හැටියට කොහොමද නිපුණේ මේ තත්වයන් ඔබ දකින්නේ? මොකද අර කිව්වනේ නාට්‍ය බලන්න යන ඔබේම මිත්‍රයන් සහ අපිටත් ඒක ඇහිලා තියෙනවා නාට්‍ය බලන්න යන්නේ පොඩි ජුලියක් අරගෙන එන්න වගේ. හැබැයි නිර්මාණකරුවෝ බොහෝ විට අපිට පේන්නේ නැති දේවල් අපි ඉස්සරහ කඩපටක් තියලා පෙන්වන මෙන්න ඔයාගේ ස්වරූපේ වගේ එකක්. ඒක අපි ජීවත් වෙන සමාජයටත් අදාළයි, පෞද්ගලිකව අපිටත් අදාළයි. අපි මුණ දෙන එදිනදා ජීවිතයටත් අදාළයි. ඒ නිසා මේ ඔබ ගමේ ඉඳන් ආපු කෙනෙක් හැටියට කොහොමද මේ රසවින්දනය ඔස්සේ නැත්නම් කලාව ඔස්සේ ජීවිතය අවබෝධ කරගන්න, ජීවිතේ දකින, ජීවිතේ පෙනෙන, විනිවිදින ඒ ස්වභාවය කොහොමද ඔබ දකින්නේ විශේෂයෙන්ම මේ ගමත් එක්ක තියෙන සම්බන්ධෙත් එක්ක? මං කොළඹට එන්නේ 2014 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් විදිහට. එතකොටම මට පේන්න ගත්තා මේ තියෙන වෙනස. කියන්නේ අපි අරන් ආපු සංස්කෘතික වපසරියයි මෙහෙ තියෙන සංස්කෘතියයි සෑහෙන වෙනස්. ඒකට අපිට සෑහෙන කාලයක් ගියා ඒකට මේ අනුවර්තනය වෙන්න. නමුත් අපි තේරුම් ගන්න ඕන එක තමයි ඒ සංස්කෘතික තත්ත්වයන් ඒ ප්‍රාදේශීය මට්ටම් වලට සමහරලාට සුවිශේෂී.
අපි අනන්‍යතාවයක් එක්තරා විදිහකට අරන් එනවා. ඒ අනන්‍යතාවය තමයි අපිව කලාව තුළ නියෝජනය කරවන්නේ. දැන් මේ නාට්‍යයේ මම දකින විදිහට තමයි දැන් සහ අශෝක අයියගේ වැඩ කීපයකට සම්බන්ධ වුණා විවිධ විදිහකට. ඒකත් එක්ක ඔහු කතා කරන සමහර දේවල් ඔහුගේ භාෂාව නිසා මේ සමහරුන්ට තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. මොකද හරිම කාව්‍යමය භාෂාවක ඔහු ළඟ තියෙන. නිකන් උදාහරණයකට කිව්වොත් එහෙම අපි අපේ පෝස්ටරේ දාලා තියෙන ටැග්ලයින් එකම නිකන් අහුවොත් එහෙම ඉතිහාසයේ අඳුරේ ඉරන් ටෝච් ගහන් ඔබ යනකොට අර නූතන භාෂාවයි තියෙන හරි කාව්‍යමය භාෂාවයි දෙකම එකතු වෙච්ච භාෂාවක් තමයි තියෙන්නේ. ඕක තේරුම් ගන්න ටිකක් සමහර වෙලාවට අමාරු වෙන්න පුළුවන්. දැන් අපි ඇක්ට් කරනකොටත් සමහර වෙලාවට ඒවත් අර්ථකථනය කරගන්න ටිකක් කාලය ගියා. නමුත් මේ අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ මේ භාෂාව තුළින් ඔහු කතා කරන්න උත්සාහ කරන්නේ මොකක්ද කියන එක. හොඳයි. අපි චින්තකගේ පැත්තට එන්න ඕන. හැබැයි මේ ඊට කලින් මේ නාට්‍යයේ ගීතයක් තිබෙන තවත් ගීතයක් අපි මේ ගීතෙන් අනතුරුව මෙහි සංගීතමය පාර්ශ්වය පිළිබඳව කතා කරමු. මේකත් මම හිතන්නේ එදාට අපිට සජීව ලෙසම අහන්න පුළුවන් ගීතයක්. නමුත් මේ වැඩසටහන වෙනුවෙන් මේ අරබේ අපිට මේ ගීතය අපි අතටපත් කළා. අපි නිසා මේ ගීතෙන් අනතුරුව මෙහි සංගීතමය පාර්ශ්වය පිළිබඳව චින්තක ජයකොඩිත් එක්ක තවදුරටත් කතා කරමු. Good night, sweetheart, good night. Then nobody nidiyan velavai. Mama overharayan akamati eden. When velavai. Good night, radio. Good night. Ekama haduakdi ab vinyamu sinet Good night, sweetheart, good night. Then nobody nidiyan velavai. Mama overharayan akamati eden. Sinayena velavai. Good night, sweetheart, good night. Innaigilemu sihinayata nidahase sihinayata nidahase. ඔන්න චින්තක අපි මේ ගීතත් ඇහුවා. මේ ගායන පාර්ශ්වයෙන් දායක වෙන්නේ කවුද? ගායන වාදන දෙකෙන්ම අපිට කණ්ඩායම ඉන්නවා. නුවන් ගුණවර්ධන ට්‍රම්පට් මවුත් ඕගන් වුඩ් වින්ස් පැත්ත. පාලිත අබේරත්න ගිටාර් හේෂාන් කුරුප්පු ගිටාර් තිවංක පර්කෂන් ගායනයට සහභාගී වෙනවා දිනුපා කෝතාගොඩ ප්‍රියංගනී නිකේෂලා චාමනී හේවාගම ඔෂිනි රුවනාරා සමයින් ඔබ මොකද මේ පෝස්ටරේ මේ කට්ටියම ඉන්නවා ඒක මම බැලුවේ. ඔව් මේ නාට්‍ය දැන් මෙයාලා සංගීත මේ දෙනවා විතරක් නෙමෙයි නළුව වෙලා තියෙන්නේ. නළුව කරාද මේ සාමාන්‍යයෙන් සංගීතඥයෝ නළුව කරන හරි දක්ෂයි අශෝක. දැන් ඒක ගලව ගන්න බැරි මේ චරිතයක් බවට පත්ලා ඉන්නේ සංගීත කණ්ඩායම. මොකද මේ රාජු බණ්ඩාරව නළුවෙක් කරා, අතුල් අධිකාරීව නළුවෙක් කරා, දැන් චින්තකවත් නළුවෙක් කරා. මේ අතර මේ කොහොමද මේ උදවිය මේ නාට්‍යමය කාරණාව පාර්ශ්වයෙන් මේ සම්බන්ධ කරගන්නේ? නෑ මේ නාට්‍යයට
සංගීතය දීම සඳහා මේ සංගීත නිර්මාණය සඳහා චින්තක තෝරා ගන්නකොට මම කිව්ව දෙයක් තමයි මේ නාට්‍යයේ මියුසික් මට මේ නාට්‍යයේ සංගීත කණ්ඩායම නිකන් සින්දු කියනවාට වඩා ඒ නාට්‍යයේ රංගනයට සහභාගී වෙන්න ඕන කෙනෙක් කණ්ඩායමක්. ඒ හින්දා ඒ හැකියාවක් තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක් වාදනය කරමින් ගීතයක් ගායනා කරමින් පොඩි රංගපෑමකුත් කරන්න පුළුවන් විදිහේ කණ්ඩායමක් තෝරාගෙන ඒගොල්ලොත් එක්ක මේ කටයුත්ත කරන්න කියලා. ඒක අත්‍යවශ්‍ය වුණා. ඒ හින්දා තමයි දැන් මේ පිරිස තෝරාගත්තේ. මේගොල්ලෝ විවිධ මේ අංශ වලින් සංගීත වාදනයේ ගායනයේ විවිධ දේවල් වලින් මේ කිසියම් විදිහක මේ තම තමන්ගේ කුසලතා දක්වපු කට්ටිය. ඒ නිසා ඉතින් ඒගොල්ලෝ මේකට සජීවීව මේ සම්බන්ධ වෙනවා. මේ රංගනකාර එහෙම බැලුවොත් එimhe මේ කාස්ට් එකේ ඉන්නවා. ඉතින් 15ක් විතර. චින්තකට කොහොමද මේ අභියෝගය දැන් එකක් මේ රංගනකාරයද අපි තාම නාට්‍ය බලලා නැති නිසා මේ කියන කාරණුත් එක්ක මම ඔබෙන් විමසන්නේ මේ රංගනය කියන කාරණාවත් එක්ක ඔබේ කණ්ඩායමට සංගීතයක් දෙන්න වෙනවා ගායනයත් කරන්න වෙනවා. මේ වගේ අත්දැකීම නම් පළවෙනි වතාවට තමයි මේ වගේ අත්දැකීමක් ගන්න. මේ ඉතින් ඒක හරිම ඉන්ට්‍රස්ටිං. ඉතින් මමත් කිසිම දෙයක රංගපාලවත් එහෙම මොකුත් නැහැ. මට ඒක තේරෙන්නෙත් නැහැ ඇත්තටම. හැබැයි ඒක මේ වේදිකාව උඩ ඉන්නකොට ඒක මේ හරි අලුත් අත්දැකීමක් හැටියට තමයි දැනෙන්නේ. දැන් මේගොල්ලන්ට දැන් මෙහෙමනේ සංගීත කණ්ඩායම සාමාන්‍යයෙන් වේදිකාවේ ප්‍රේක්ෂකාගාරයට පිටිපස්ස හරවගෙන අර පැත්ත බලාගෙන තමන්ගේ වැඩක් කරගෙන ඉන්න මියුසික් තැන ආපුවම ඒක ගහනවා. එහෙමනේ කරන්නේ. දැන් මේගොල්ලෝ මං ඉස්සරහට හරවලා තියෙන්නේ. ප්‍රේක්ෂකාගාරයේ පැත්තට. දැන් නිකන් ඉන්න බෑ ඒක මොකක්වත්. මුළු නාට්‍ය පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් ඒ කියන්නේ නළුව පොඩ මාරු වෙනවා. අපිට එහෙම බෑ. අපි කෙලින්ම ඔඩියන්ස් එකට මුණ දීගෙන ඉවර වෙනකන් ඉන්න ඕනේ. ඒසි නෑ වැඩි. අය කීයක් විතර ඉන්න වෙනව චින්තක? පැය විනාඩි 45 එල්ලෙන්න බෑ. එල්ලෙන්න තියෙනවා. ඉතින් නාට්‍යයට අදාළ විදියට වෙන දේවල් කරන්න බෑ. වෙන දේවල් කරන්න බෑ. ඒක එක්තරා විදිහක මේ තඬුවමක් වගේ. ඔව්. එහෙම තමයි හදන්න බෑ නැත්නම්. හැබැයි මේ චින්තක හදපු ගොඩක් නිර්මාණ තියෙනවා. චින්තක සාමාන්‍යයෙන් අපි දකින්නේ ඔබ ගොඩක් කොහොමද දන්නේ රොයල් තැබ්‍රොබින්හි යාව ජීව සමාජිකයෙක්. එතනදී මේ දවසක් මුණ ගැහුණා මතකද දන්නේ? ආව මට මතකයි. මේ එතනදී ඔබ විවිධ සංගීත ශානර විවිධ දේවල් හමාගෙන යන සහ සොයා යන කෙනෙක්. සහ මේ අවස්ථාවේදී ජයන්ත චන්ද්‍රසිරි බව මේ වැඩසටහනදී සඳහන් කරා මේ ඔබව තෝරා ගන්න තියෙන හේතුව සහ ඔබ මේ ඔහුට ගැළපෙන දේ ඔබ කරනවා කියන. කියන්නේ කොහොමද අධ්‍යක්ෂවරයාගේ සංකල්පය අඳුනගන්නේ? ඒක මේ අඳුනගෙන ඊට පස්සේ හැංගීම හරි ඒ කියන දේ හරි ඔබ එක්ක ගිටාරයකට ගේනවා ඔබ සංගීතමය පැත්තෙන් ගේනවා. ඒක නිකන් සූත්‍රයක් තියෙනවා කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි මේ ඩිරෙක්ටර්ව අවබෝධ කරගන්න එකම තමයි වැඩේ. ඔයා කියපු කාරණාවට ඉස්සෙල්ලා මේ ජයන්ත අයියාගෙන් මේ මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් අහුවහම එයා උත්තරේ දුන්නේ මේ ඇයි මෙහෙම අලුත් කෙනෙක් තෝරගත්තේ කියලා කිව්වහම මේ එහෙම නෑ. එයා කිව්වා මේ මම ඉස්සල්ලාම එයාට නාට්‍යයක් දීලා බැලුවා. ඒ කියන්නේ වැඩක් දෙන්න ඉස්සල්ලා නාට්‍යයක මියුසික් කරන්න දීලා බැලුවා. ඒකෙදි මොකද මේ එයා කිව්වේ මේ නාට්‍යයේදී බොරු කරන්න බෑ. අනික් මීඩියා වලදී බොරු කරන්න පුළුවන් කියලා. ඒක නිසා තමයි එයා මට ෆිල්ම් එක මියුසික් කරන්න දුන්නා කියලා මේ මාධ්‍යයට කිව්වේ. මේ හැබැයි මට මේ දැන් මම ගොඩක් වැඩ කළේ ටිකක් අර සෞම්‍යයකෝ වගේ මේ මොකද්ද මේ අපේ ජෙනරේෂන් එක කියලා කියන්නේ දැන් මගේ ජෙනරේෂන් එකේ ඩිරෙක්ටර්ස්ලා මම ඉතා අඩුවෙන් වැඩ කරලා තියෙන්නේ. ගොඩක් මට වඩා ජෙනරේෂන් එකක් දෙකක් උඩ අයත් එක්ක. හැබැයි මට ඒකෙදි මේ ගොඩක් ලැබෙන අත්දැකීම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ මේ දැන් අපි හිතමු මේ උගත් දේවල් වලින් පාඩම් ඉගෙන ගන්නවා කියලා හරි සරල තැනකින් ගත්තත් අරගොල්ලෝ ගොඩක් පාඩම් ඉගෙනගෙන ඒවෙන් වරද්ද ගන්න නැති වෙන දේවල් ගොඩක් ඉගෙනගෙන ඉවරයිනේ. එතකොට මේ ඒ අත්දැකීම් නැවත ලැබෙනවා කියලා කියන්නේ මට ලොකු පෝෂණයක් කියලා හිතෙනවා අපේ පරම්පරාවට. මේ ඒ පරම්පරාව එක්ක වැඩ කරන්න මං හරි ආසාවක් දක්වන්නේ ඒ කාරණා නිසා. මොකද අපි කාව පරිප්පුව ඒගොල්ලෝ කන්න ඕනේ නැහැ. නෑ ඒක තමයි මාත් කියන්නේ. කවුරු හරි වරද්ද ගත්තා නම් හරි මොන හරි පරිප්පුවක් කෑවනම් අපි යහපව ඒකම කරලා මේ වෙන්න ඕනේ වගේ එකක් නෙවෙයි. හැබැයි ඒ අත්දැකීම හරි හොඳට ෂෙයා කරගත්තාම තමයි එහෙම වෙන්නේ. ඒ කියන්නේ සමහර දැන් රොගෙන් මේ වචනේ ආපු නිසා මහනෝ සමහරු දැන් කියන දෙයක් තමයි ප්‍රවීණයන්
අපි කට්ට කාලනේ අපි පරිප්පු කාලනේ ආවේ. ඒක නිසා තමයි අපි මේ විදිහට හැදිලා ඉන්නේ. දැන් ඔබ කියනනේ අපි කාපු පරිප්පුව ගන්න ඕනේ නැහැ. එතනින් එහාට යන්න යම් මාර්ගයක් හදලා දෙන්න ඕනේ කියලා. මේක හරි විශේෂ අවස්ථාවක්. ඔව් අපි ගොඩක් වෙලාවට කියන දේ තමයි එහෙම අතීතයේ අපි කරපු දේවල්. දැන් මම උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඉතින් නාට්‍යයක් කිරීමේදී, චිත්‍රපටයක් කිරීමේදී, ටෙලි නාට්‍යයක් කිරීමේදී ඒ කියන්නේ පොළවේ සිට මේ ආපු කෙනෙක්නේ. එතකොට ඒකේ මහා දුෂ්කරතා ගොඩක් තියෙනවා. හැබැයි දැන් එක්තරා දුරකට ආවට පස්සේ මේ ඒක ආයෙත් එන කෙනෙක් ආයෙ මුල ඉඳන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ අපි ලෙසන ගහක නගිනකොට ලෙසන ගහේ කට්ටියම නගිනවා තමයි. කට්ටියම එක එක මේව කර කර නමුත් ඉතින් කොඩිය ගන්න එක්කෙනෙක්නේ. කොඩිය ගන්න එක්කෙනෙක්. එතකොට අනිත් කට්ටිය කරන්නේ සුද්ධ කරන එක. එතකොට දැන් මේක දැන් අපි ඒ විඳපු දේවල් ටික මගහැරලා එතනින් අඩිය තියලා වෙන තව දෙයක් තව ඉස්සරහට යන්න ගත්තාම අලුත් පරිප්පු ටිකක් තියෙනවා. ඔය පරණ පරිප්පුව කන්න ඕනේ නැහැ. දැන් අලුතෙන් ආපු මේ දේ කරපුවාම හරි. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම දැන් සිනමාවේ අපිට තිබිච්ච අවකාශය කියන එක සිනමා කරුවෙක් වෙන්න අපිට තිබිච්ච අවකාශය කොච්චර තාක්ෂණික පහසුකම් තිබ්බා වුණත් කොච්චර මේ මීඩියම් එක සුලභ වුණත් ඒ කියන්නේ කැමරා තියෙනවා ඕන තරම් තියෙනවා ඩිජිටල් තාක්ෂණයේ තියෙනවා සියලු දේවල් තිබුණා වුණත් අද සිනමා කරුවෙක් හැටියට මිනිස්සු අතර කිසියම් විදියක මේ අනන්‍යතාවයක් හදාගන්න එක ලේසි නෑ. ඒ ලේසි නැත්තේ තරංගය වැඩි පිරිසක් ඒකත් එක්ක මේ දඟලනවා. ඉතින් ඒක අපි එක්තරා අතකින් වාසනාවන්ත. ඒ කියන්නේ මාව දන්නවා මිනිස්සු. ඒක දේවල් විදිහ මාව දන්නේ වෙන මොකක්වත් හින්දානේ අපේ කාලේ අපිව එහෙම එක්ස්පෝස් වෙන්න ඉඩක් තිබ්බා. එහෙම නිකන් දැන් නෑ. දැන් ඔක්කොම හැංගිලා තියෙන නිකන් කලවම් වෙලා තියෙන. ඒක අතුරෙන් එක්කෙනෙක් කැපිලා පේන්න නම් ඔහු තුල සුවිශේෂ අතිවිශාල මේ නිකන් විභවයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් එහෙම එන්න බෑ. නිකන් සෙනඟ ගොඩාක් මැද්දේ දිය වෙලා යනවා. ඒ වගේ අභියෝගයකට ඒව තමයි අලුත් අභියෝග මේගොල්ලන්ට තියෙන. අලුත් પરම්පරාවට තියෙන. තරගෙත් එක්ක කොහොමද මේ අර වෙනස් දෙයක් කරන්නේ චින්තක? ඒ කියන්නේ අපි කියපු කාරණාව හරි දැන් සෑහෙන ප්‍රවේශයන් තියෙන අවස්ථාවන් තියෙන ඒවත් එක්ක අපි දකින්නේ අර දැන් මේක තාක්ෂණිකව ගත්තොත් හරි නැත්නම් ඒක අලෙවිකරණ පැත්තෙන් මොකක් හරි එක දෙයක් අපි කියන්නේ හිට් වුණොත් හරි මාකට් එක ආරක් මොකක් හරි ජනප්‍රිය වුණොත් එimhe හැමෝම ඒ ආර පසුපස්ස යනවා. අන්තිමට ඒක ගිහිල්ලා හතිවටනට පස්සේ තමයි වෙන මොකක් හරි හොයන්නේ. දැන් ඒක මතන සංගීතයේ පැත්තට පොදු කියන්නේ ඒක අපි විශාල වශයෙන් දකින කාරණා. වෙනස්මානයන් හොයන්නේ ඒක ගිහිල්ලා ඉවරනාටත් පස්සේ එපා වුණාට පස්සේ වෙන්නේ. නමුත් ඔබ අපි දකින ටිකක් වෙන විදිහකට ඒක මං හිතන්නේ ඉක්මනට අර එපා වුණා කියන එක ඉක්මනට බෝරින් වෙනවා කියලා කියන්නේ. මේ දැන් අපි හිතමු මේ මට දැන් සිනමාව නාට්‍ය කවදා බෝරින් වෙයිද දන්නේ නැහැ අනාගතේ. සිනමාව හැබැයි නාට්‍ය නම් මං හිතන්නේ බෝරින් වෙයි කියලා. මේ අපි මේ දැන් ටෙලි නාට්‍ය කරන එක හරි ගීත කරන එක හරි මට දැන් වෙලාවකට බෝරින්. ඒ කියන්නේ දැන් කවුරු හරි සින්දුවක් හදා ගන්න ආවම ඒ සින්දුව මොකක් වෙනුවෙන්ද ඇයි ඒ සින්දුව කරන්නේ වගේ ප්‍රශ්න ගොඩක් මගේ ඔළුවට එනවා. ඒ කියන්නේ මම සල්ලි ගන්නද සින්දුව කරන්නේ? ඒක සල්ලි ගන්නේ කාගෙන්ද? ඇයි එහෙම සින්දු කරන්නේ? ඒකෙන් එයාට ඇති වෙන ප්‍රයෝජනෙ මොකද්ද? හැබැයි ඒ වගේ මාධ්‍යයන් වල හැරුණකොට මම කැමතිම දැන් ගොඩක් වැඩ කරන්නේ ඇප්ලයිඩ් මාධ්‍යයන් වල. එක්ක සිනමාවක, එක්ක නාට්‍යයක, එක්ක ටීවී කමර්ෂල් හරි, රේඩියෝ කමර්ෂල් හරි, ඒවා වෙන වාණිජ වැඩවල හරි මේ ඒව වල වැඩ කරනකොට මට තියෙන්නේ එක පාර්ට් එකක් විතරයි. එතකොට මට හැමතිස්සෙම දාන්න තියෙන ඉන්පුට් එක මම ගෙදර තියාගෙන ඉන්න එකක් නෙවෙයි. හරකත් එක්ක සම්බන්ධ වෙච්ච එක. මේ එතකොට දැන් අපි හිතමු දැන් මම ෆිල්ම් එකක මියුසික් කරනකොට ඒ ෆිල්ම් එකේ මියුසික් මම කළාම නෙවෙයි. දැන් ජයන්ත චන්ද්‍රසිරිගේ ගරසරප මම කළාම නෙවෙයි. ඒ ඩිරෙක්ටර් එක්ක මා එක්ක ඉන්නකොට අපි දෙන්න අතර තියෙන සම්බන්ධය ඇතුළේ එයා නාට්‍යකාරයෙක් හැටියට එයාගේ ඇක්ට් එක මම කියන බොඩි ලැන්ග්වේජ් එක දැන් අපි අශෝකය දිහා බලාගෙන ඉන්නේ මේ මූණ දිහා බලාගෙන ඉන්නේ එයාගේ රියැක්ෂන් එක අල්ලගෙන එයාගේ ඉස්සලා කතා කියන්නේ නැහැ. එතකොට මේ ඒ කියන කෙනාගේ හැඟීම කැප්චර් කරගන්න මියුසිකලි කැප්චර් කරගන්න try කරන එක තමයි මගේ වැඩේ. එතකොට දැන් එකගේ ඉසොකරි කරද්දිත් මම මගේම මියුසික් කළා කියලා කියන්න බෑ. ඒ කියන්නේ ඒ ඩිරෙක්ටර්ගේ තියෙනවා මොකද්ද මේ ජනශ්‍රුතිය ගැන එයාගේ කන්සෙප්ට් එක ගැන වෙනම අයිඩියා එකක්. ඒක තීව්‍ර කරන්න තමයි මම සපෝට් කරන්නේ. ඒතකොට ඒ එක්ස්පීරියන්ස් එකට මම හරි ආසයි. ඒ කියන්නේ දැන් සමහරු මගෙන් අහනවා මේ පියෝ මියුසික් ඒ කියන්නේ ඔපෙරා හරි මේ මියුසික් විතරක් වැඩ කරන්නේ නැද්ද කියලා.
එහෙම එකක් මට එහෙම කන්සෙප්ට් එකක් ආවොත් ඒ කියන්නේ යුනික් කන්සෙප්ට් එකක් ආවොත් මම කරනවා. මම එතකම් මේ ඇප්ලයිඩ් වැඩ කර කර මේ භාවිත වැඩ කර කර මේ මගේ එක්ස්පීරියන්ස් එක ලබා ගන්නවා. ඒ වගේන් තමයි ඔබ මේ ස්වීය කියලා දෙයක් හදාගන්න උත්සාහ කරන්න. හරි. අපිට වැඩසටහනේ අවසාන භාගයට එන්න ඕන. අපි වෙලාවක් දැනගෙන මතන මේ නාට්‍ය පිළිබඳව අපි කතා කරමු. City FM ශනිදා කරලිය. හොඳයි, අපි ශනිදා කරලියේ මේ අන්තිම මිනිත්තු කීපේ ඉන්නේ. ඇන්ටික් කඩේක මරණයක් නාට්‍ය එළබෙන සිකුරාදා ප්‍රේක්ෂකාගාරයට පත්වීමට නියමිතයි. අශෝක හඳගමෙහි අධ්‍යක්ෂකයා වසර 31කට පසුව වේදිකාවේදී මුණ ගැහෙන්නේ. මේ වගේ කාලයක නාට්‍යයක් එළි දැක්වීම තියෙන අභියෝගය මම ඔබ හොඳ හැටිම හඳුනනවා. ඒ නිසා මේ එවැනි කාලයක නාට්‍යයක් ප්‍රේක්ෂකාගාරයට මුදා හැරීම කියන අභියෝගය ඔබ කොහොමද බාරගත්තේ? අපිට පුංචි වෙලාවක් තියෙන්නේ. මේ අභියෝගය ඇත්තටම මේ ඇඟේ දාගත් එකක්. මේ මට ආපු එකක් නෙවෙයි. හේතුව දැන් මේ නාට්‍යයක් කරන්න ඕන කියන අදහස තිබ්බේ 2019 විතර ඉඳන්. මම 2020 මගේ මහ බැංකු වෘත්තීය ජීවිතයෙන් අයින් වෙන්න හිතාගෙන හිටියා. ඊට පස්සේ නාට්‍යයක් කරනවා, චිත්‍රපටයක් කරනවා සහ නාට්‍යයක් කරනවා කියන එක තිබ්බා. චිත්‍රපටිය කොරෝනා මැද්දෙම කොහොම හරි කෙරුණා. නාට්‍ය ඒ අවුරුද්දේ කරන්න හම්බුන්නේ නැහැ. 20 දෙසැම්බර් 11 වෙනිදා තමයි වේදිකාගත කරන්න අපි හිතාගෙන හිටියේ. ඒ වෙනුවට 21ට පයින්න වුණා මේ කොරෝනා මේ දෙවෙනි රැල්ලේ මේ ලොක්ඩවුන් ප්‍රශ්න හින්දා. ඉතින් මේ මොහොත තමයි මට හිතෙන එක අභියෝගය ඇඟේ දාගත්තා කියලා මම කියන්නේ. මේ මොහොත කියන්නේ පහුගිය අවුරුද්දක විතර කාලය ඇතුලේ මිනිස්සුන්ව සාමූහික රසවින්දනයෙන් ඈත් කරලා ඈත් කරන්න කොරෝනා හේතුන ඈත් වෙමින් තමයි තිබ්බේ විවිධ හේතු හින්දා. ඒක තවදුරටත් මේ කොරෝනා උත්ප්‍රේරකයක් වුණා. තවදුරටත් මිනිස්සු එකෙන් දුරස්ත කරලා අයින් කරලා ඉවත් කරලම දාන්න. ඉතින් සමාජයක් තුලින් සාමූහික රසවින්දනය කියන එක අයින් වෙනවා කියන එක මම හිතන්නේ දේශපාලනිකව ගත්තොත් එහෙම ඉතාමත්ම නරක මේ අගතිගාමී වැඩක්. ඒ කියන්නේ ප්‍රගතිගාමී වැඩක් නෙවෙයි අගතිගාමී වැඩක්. ඒ කියන්නේ මිනිස්සු සාමූහික රසවින්දනයක් ඇතුලේ තමයි සාමූහික විඥානයක් ලබන්නේ. එහෙම නැත්නම් හුදකලාව ඉන්ටර්නෙට් එක හරි, එහෙම නැත්නම් රූපවාහිනී හරි, එහෙම නැත්නම් එහෙම එකක් ඇතුලේ මේ ලබන්න බැරි වින්දනයක් දැනුමක් ඒ සාමූහික වින්දනයක් හරහා දැනුමක් ඒ සාමූහික රසවින්දනයේ ඇතුලේ ලැබෙනවා. ඉතින් සාමූහික රසවින්දනයෙන් ඉවත් මුණ පරිසරයක නැවතත් මිනිස්සු සාමූහික රසවින්දනයට කැඳවන්නේ කොහොමද කැඳවන්න ඕන කියන එක හිතුණා. ඒ හින්දා තමයි මම කියන්නේ මේ මොහොත තමයි මේ නාට්‍ය එලි දක්වන්න සහ නාට්‍යයක් කරන්න හොඳම සහ සුදුසුම මොහොත. ඉතින් අපි ඒක ඒ විදිහට තමයි මම හිතාගෙන මේ නාට්‍ය එළියට ගන්නෙ. මම සතුටුයි මේ අවුරුද්දේ තව නාට්‍ය පෙළක් එන්න නියමිතයි. අපි හිතමු අපි ඔක්කොටම එකතු වෙලා මේක ආයසරයක් ඒ තත්ත්වය හදන්න පුළුවන් වෙයි කියලා. නිර්මාණකරණය කියන්නේ එක්තරා විදිහක අභියෝගයක් තමයි. හැබැයි අභියෝග බාර ගැනීමම තමයි අලුත් ප්‍රවේශයන්ට යන්න අපිට මාර්ග පාදලා දෙන්නේ. ඒ නිසා ඔබ මේ නිර්මාණකරණයේදී ඔබ අලුත් මානයන් සොයද්දීම ඒකට ලැබිච්ච මම හිතන්නේ ඇගීම් වලට සාපේක්ෂව එහා සමානව මම හිතන්නේ අනෙක් පැත්තෙන් ඔබට විවේචන තෙල්ල වුණා. ඒ සියලු දේවල්ම තමයි අන්තිමේදී ඔබ අභියෝග ජය ගන්නක බවට පත් කරලා තියෙන මේ ලාංකේය මේ කලා සමාජය තුළ. ඒ නිසා ඒ අභියෝග ජය ගන්නට එක්කාසු වුණා මේ තවත් පිරිසක් 15 දෙනෙක් විතර කණ්ඩායමක්. එහි අද කීප දෙනෙක් අපි සම්බන්ධ කරගත්තේ සෞම්‍ය ලියනගේ නිපුණි ශාරදා රංගන පාර්ශ්ව පැත්තෙන් සංගීත කාරණා පැත්තෙන් නැත්නම් සංගීත අධ්‍යක්ෂවරයා හැටියට චින්තක ජයකොඩි සම්බන්ධ වෙනවා. ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි. අපි සම්බන්ධ කරගත්තා. අපි එතකොට මුණ ගැහින්නේ 19 වෙනිදාට නේ? ඔව් 19 ලයනල් වෙන් රංගහලේ හවස 7ට 19 20 21 රංග දැක්වෙනවා. ඇන්ටික් කඩේක මරණයක් ඇවිල්ලා බලන්න. අවසන් කටයුතු කරන්න ඕන. අපි අවසන් කටයුත්තෙන් පටන් ගන්න. හොඳයි. ඒ නිසා අපි ඒ නාට්‍ය මැදකේම නරඹමු. මතනේ කලාව කියන්නේ එක පැත්තකින් ජීවිතයේ సౌందර්ය වාදීව ගෙවන්නට නැත්නම් సౌందర్యාත්මක ගෙවන්න අපිට මාර්ගය පාදලා දෙනවා වගේම අපිට අපිව දකින්න පෙන්වන හොඳ කැටපතක්. එළඹෙන සතියේ සෙනසුරාදා උදේ 8ට නැවත මුණ ගැසෙමු.